අද සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අර අපි එදා කතා කරපු ඒකාබද්ධ අවදානම් කළමනාකරණය කියන පාඩම. එතකොට මේ ඒකාබද්ධ අවදානම් කළමනාකරණය කියන පාඩමෙන් තමයි අද අපි ආරම්භ කරන්නේ. ඒ වගේම බලාපොරොත්තු වෙනවා කාර්ය සාධනය සහ අවදානම් කළමනාකරණය සම්බන්ධ ගැටලු කීපයක් සාකච්ඡා කරන්න අද දිනේදී. මම හිතනවා අපි දැන් දැනට කරපු දේවල් දැනට අපි සාකච්ඡා කරපු කාරණාවල් ප්‍රමාණවත් වෙනවා මේ ගැටලු විසඳීම සඳහා. කොයි එකටත් අපි අදත් ඒකාබද්ධ අවදානම් කළමනාකරණය කියන සංකල්පය තවදුරටත් අපි සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාව තුළදී මම හිතනවා යම් කිසි ප්‍රශ්නයක් මතුවුණොත් අපිට පුළුවන් ඒ ප්‍රශ්නය සාකච්ඡා කරන්න. ඒ වගේම අපිට පුළුවන් දැන් අපි ගමු එහෙමනම් අපේ ප්‍රසන්ටේෂන් එක කියන්නේ ඒකාබද්ධ අවදානම් කළමනාකරණය කියන එක. right. දැන් මම හිතනවා ඔබ සියලු දෙනාට මේක දර්ශනය වෙනවා ඇති. ඉරේ මත මේක අපි යම්කිසි ප්‍රමාණයකට සාකච්ඡා කළා අවසාන වශයෙන්. දැන් අපි දැන් මේකේ තියෙන වචන වලින් තොරව අපිට පුළුවන් යම්කිසි සාකච්ඡාවක් කරගෙන යන්න. එතකොට මම හිතනවා ඔබට මේකේ තියෙන සත්‍ය ස්වභාවය පැහැදිලි වෙයි කියලා. මොකද අපි මෙතන කතා කරන්නේ වාණිජ බැංකු මුහුණ දෙන අවදානම සම්බන්ධයෙන්. අපි මේක සෛද්ධාන්තිකව වචන පාවිච්චි කරලා අපි මේ ගැන සාකච්ඡාවක් මෙහෙයුවා ගිය සතියේ. නමුත් අපිට වඩාත් වැදගත් වෙන දේ තමයි මෙම සෛද්ධාන්තික දේවල් කොහොමද ප්‍රායෝගිකව භාවිතා වෙන්නේ කියන එක. විශේෂයෙන්ම වාණිජ බැංකුවක ව්‍යාපාර කටයුතු කරගෙන යද්දී වාණිජ බැංකුවක මෙහෙයුම් කටයුතු කරගෙන යද්දී මේ අවදානම කියන එක කොයිතරම් දුරට බලපානවද, ඒ වගේම ඔය අවදානම කියන්නේ කොහොමද පාලනය කරගන්නේ, කළමනාකරණය කරගන්නේ සහ අවදානම තුලින් කොහොමද ලාභ උපයන්නේ කියන එක තමයි අපි මේ බැංකු මෙහෙයවීමේදී වාණිජ බැංකු මෙහෙයවීමේදී අපිට වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා සෛද්ධාන්තික දේවල් වලට වැඩිය අපිට සිද්ධ වෙනවා ප්‍රායෝගික වශයෙන් අපිට මුණ දෙන්න වෙන දේවල් ගැන කතා කරන්න. දැන් අපි දන්නවා විශේෂයෙන්ම බැංකුවක් කියන එක. ඇයි මෙච්චර අවිනිශ්චිත තත්ත්වයක් ඇති වෙන්නේ? මොකද ඊටම සුළු කාරණයකින් පවා බැංකුව කෙරෙහි තියෙන මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ආර්ථික පරිසරයේ පවතින වෙනස් වීම බැංකුවේ සියලුම කටයුතු වලට බලපාන. බැංකුව සාමාන්‍යයෙන් තම කටයුතු සිදු කරන්නේ තැන්පත්කරුවන්ගේ අරමුදල් වලින්. බැංකුවේ අරමුදල් කියලා කියන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් තියෙන. අපි කියනවා ප්‍රාග්ධනය කියලා. ඒ ප්‍රාග්ධනය අපි සියලුම වත්කම් ජනනය වෙලා තියෙන්නේ බොහෝ විට. වත්කම් වලින් වැඩි ප්‍රමාණයක් ජනනය වෙලා තියෙන්නේ තැන්පතු වලින්. මහජන තැන්පතු වලින්. ඊටාත්ම කුඩා කොටසක් තමයි මේ මහජන තැන්පතු වලට අමතරව තියෙන්නේ වත්කම් ජනනය වෙලා තියෙන. ඉතින් ඒ නිසා කිසියම් අලාභයක් හානියක් සිදු වුණාම ඒ හානිය දරා ගන්න හැකියාව තියෙන්නේ මේ ප්‍රාග්ධනය කියන කොටස නිසා. නමුත් බැංකුවක ප්‍රාග්ධනය කියන එක වෙනත් ආයතනයක ප්‍රාග්ධනයට වඩා අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ බැංකුවක ඒ අයිති මුදල් කියන එක එහෙම නැත්නම් ප්‍රාග්ධනය කියන එක වත්කම් සුද්ධ වත්කම් කියන එක දැන් අපි මේ වචන සියල්ලම පාවිච්චි කරන්නේ ප්‍රාග්ධනයට. සුද්ධ වත්කම් කියලා කියනවා. එහෙම නැත්නම් අපි කියනවා හිමිකම් කොටස කියලා කියනවා, ස්කන්ධය කියලා කියනවා. මේ සියලුම දේවල්. මේ සියලුම දේවල් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ආයතනය සතු මුදල්. ආයතනයේ අයිතිකරුවන් සතු මුදල්.
හැබැයි ආයතනයක් කටයුතු කරනකොට විශේෂයෙන් බැංකුවක් කටයුතු කරනකොට ඒ බැංකුවේ වත්කම් සියල්ලක්ම ජනනය වෙලා තියෙන්නේ අනුන්ගේ මුදල් වලින්, තැන්පතු වලින්, ඒ කියන්නේ වගකීම් වලින්. දැන් එම වත්කම් වලින් ඉතාමත්ම සුළු කොටසක් තමයි ප්‍රාග්ධනයෙන් ජනනය වෙලා තියෙන්නේ. දැන් අපි උදාහරණයකට ගත්තොත් ඕනම් බැංකුවක් ගත්තොත් ප්‍රාග්ධනය ඒකේ මුළු වත්කම් වලින් 5% වගේ වෙන්නේ. ඉතින් මෙන්න මේ තත්ත්වය තමයි බැංකුවක අවදානම් වැඩි කරන්න හේතුව. ඒ මොකද සුළු වෙනසක් වුණත් ඒ සුළු කියලා කියන්නේ අපි වත්කම් වලට සාපේක්ෂව යම් කිසි අලාභයක් ලැබුවා. මේ අලාභය අපිට පියව ගන්න පුළුවන් වෙන්නේ අපේ අතේ තියෙන මුදල්. එහෙම නැත්නම් බැංකුවේ ප්‍රාග්ධනය. මේ ප්‍රාග්ධනය ප්‍රමාණවත් නැත්නම් අපිට මේ අලාභය දරා ගන්න හැකියාවක් නැහැ. එහෙම සිද්ධ වුණොත් බැංකුවේ පැවැත්මටත් ඒක හානියක් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණාව නිසා තමයි වාණිජ බැංකුවක් විශාල අවදානමකට මුහුණ දෙනවා. ඒ වගේම මේ අවදානම කොයි වෙලාවෙයිද දන්නේ නැහැ. මොන විදිහේ හේතුවක් නිසායිද දන්නේ නැහැ කියන ප්‍රශ්නේ නිසා තමයි මේ අවදානම් කළමනාකරණය කියන එක බැංකුවක් පාලනය කිරීමේදී ඉතාමත්ම වැදගත් වෙන්නේ. එතකොට දැන් මේක තමයි ඇත්ත తත්වය. ඉතින් ඔබට තේරෙනවා ඇති දැන් මේ తත්වය වළක්වා ගන්න කොහොමද කියන එක දැනගෙන තමයි බැංකුවක් කළමනාකරණය කරන්නේ. එතකොට මේ වෙනස් වීම ස්වභාවය මේ අදාළ අවිනිශ්චිතතාවයන් ගැන අපි දැනුවත් විය යුතුයි. එතකොට මේ දැනුවත් වෙලා විතරක් මදි. අපි දැනගන්න ඕන මේ අවිනිශ්චිතතාවයන් නිසා එහෙම නැත්නම් අවදානම් නිසා මොන විදිහේ හානියක්ද බැංකුවට වෙන්න පුළුවන් එක. ඒතකොට වෙලා නැහැ තාම. නමුත් වෙන්න පුළුවන්. එhmenan අපි ඒකට යම්කිසි පූර්ව ප්‍රවේශම් ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒක තමයි මේ සියලුම කාරණාවල් වල තියෙන මූලික හරය. දැන් මම මෙතන එදත් අපි මේ ගැන කතා කළා. මෙතන පේනවා වත්කම් සවග්ගීම් වල ව්‍යුහය. දැන් මේ ව්‍යුහයට අනුව අපිට පැහැදිලි වෙන දේ තමයි මේකේ වගකීම් පැත්තේ තියෙනවා බිලියන 10ක්, වත්කම් පැත්තේ තියෙනවා බිලියන 1000ක්. ඒතර ගිණුම් සමීකරණය අනුව වත්කම් වගකීම් වලට සමාන වෙනවා. ඒතර අපි දන්නවා ප්‍රාග්ධනය කියන එකත් වගකීම් පැත්තේ තියෙන්නේ. දැන් මෙතන මේ බැංකුව ගත්තාම මේ බැංකුවේ ප්‍රාග්ධනය 80ක් තියෙනවා. හැබැයි මුළු වත්කම් ප්‍රමාණය 1000ක් තියෙනවා. එhmenan 10ට 80, එhmenan 108යි. මේව බැංකුවේ ප්‍රාග්ධනය මුළු වත්කම් වලින් 108යි. 108යි කියන්නේ ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා සාමාන්‍යයෙන් බැංකුවක ප්‍රාග්ධනය එම බැංකුවේ වත්කම් වලින් 5% වගේ වෙන්නේ. ඒ බැංකුවේ ඊට වඩා හොඳ තත්ත්වයක් තියෙනවා 108ක් විතර තියෙනවා. අපි එදා කතා කරා මේ විවිධ අවදානම් වර්ග ගැන. දැන් අපි මේ මෙතන තියෙන අවදානම් වර්ග වලින් ද්‍රවශීලතා අවදානම කියන එක අපි ඉතාමත්ම විස්තර වශයෙන් සාකච්ඡා කළා. මීට ඉස්සෙල්ලා. ඒ කියන්නේ අපි මුලින්ම කරපු ප්‍රසන්ටේෂන් එක තියෙනවා ලාභදායීත්වය සහ ද්‍රවශීලතාවයේ කළමනාකරණය කිරීම කියන එක. එතකොට මේ ද්‍රවශීලතාවය කියන්නේ කොහොමද? කෙටි කාලීන වගකීම් පියවීමේ හැකියාව තමයි ද්‍රවශීලතාවය කියන්නේ. දැන් මේ කෙටි කාලීන වගකීම් පියවීමේ හැකියාව පිළිබඳ යම්කිසි ප්‍රශ්නයක් මතුවුනොත් බැංකුවට ඒක ඒ වෙලාවේදී අලාභයකට මුහුණ දෙන්න වෙනවා. අන්න ඒක තමයි මේ ද්‍රවශීලතාව දානම කියලා කියන්නේ. ඒ කියන්නේ අපි දන්නවා ද්‍රවශීලතාව දානම ඇති වෙන්නේ කොහොමද? යම් අවස්ථාවකදී ගෙවීමක් කරන්න සිද්ධ වෙනවා බැංකුවට. වගකීමක් පියවන්න සිද්ධ වෙනවා. එම අවස්ථාවේදී මුදල් ප්‍රවාහයක් නැත්නම් ඒක පියවන්න. අන්න එතකොට බැංකුවට සිද්ධ වෙනවා තමන් ළඟ තියෙන එහෙම නැත්නම් පෙරදපලින් ණය ලබා ගන්න. වෙනදමින් ණය ලබා ගන්න ගියාම ඉතා විශාල පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා නම් අන්න එතන අවදානමක් තියෙනවා. මොකද ඒකෙන් අලාභයක් වෙනවා. එහෙම නැතුව අපිට වෙනදපලින් සාධාරණ පොලියකට ණය ලබා ගන්න හැකියාව තියෙනවා නම් අපි එතන ද්‍රවශීලතා අවදානමක් ගැන කතා කරන්නේ නැහැ. ද්‍රවශීලතාවේ ප්‍රශ්නයක් නැහැ එහෙමනම්. ද්‍රවශීලතාවේ ප්‍රශ්නයක් මතුවෙන්නේ අපි වෙනදපලින් අරමුදල් ලබා ගන්න ගියාම ඒකට විශාල පොලියක් එහෙම නැත්නම් අපිට විශාල වියදමක් දරන්න සිද්ධ වෙනවා නම් විතරයි ඒක අවදානමක් බවට පත් වෙන්නේ. එහෙමනම් බැංකුවක් හැමතිස්සෙම උත්සාහ කරනවා ඕනෑම අවස්ථාවකදී මුදල් අවශ්‍යතාවයක් ආවොත් ඒ මුදල් අවශ්‍යතාවය වෙළඳපළ ණය ගැනීම වලින් පියව ගන්න. අලාභයක් නොලබා සාධාරණ මිලකට. එමෙනි අවස්ථාවක් බැංකුවකට තියෙනවා නම්
ඒ බැංකුවට ද්‍රවශීලතා අවදානමක් නැහැ. ඒ කියන්නේ ද්‍රවශීලතා ගැටලුවක් නැහැ. හැබැයි අපි දන්නවා තවත් ක්‍රමයක් තියෙනවා. අපි හිතමු දැන් යම්කිසි හදිසි අවස්ථාවකදී බැංකුවට වත්කම් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මුදල් අවශ්‍ය වෙනවා. අරමුදල් අවශ්‍ය වෙනවා. මේ අරමුදල් ලබා ගැනීමට වෙළඳපොළෙන් ලබා ගන්න බැරි වුණොත්, ණයට ගන්න බැරි වුණොත්, එහෙම නැත්නම් ණයට ගන්න ගියොත් විශාල වියදමක් දරන්න සිද්ධ වෙනවා නම් බැංකුවේ ඊළඟ විකල්පය තමයි Taman ළඟ තියෙන ද්‍රවශීලවත්කම් මුදල් බවට පත් කරගන්න. දැන් එවැනි අවස්ථාවකදී ඇති වෙන ප්‍රශ්නයක් තමයි අන්න ඒක තමයි එතන අවදානම කියලා කියන්නේ. සමහර වෙලාවල් තියෙනවා Taman ළඟ තියෙන වත්කම් සාධාරණ මිලකට විකුණ ගන්න බැරි අවස්ථාවල්. දැන් අපිට හදිස්සියට අපි යම් කිසි දෙයක් විකුණන්න ගියාම අපි දන්නවා ඕනම දෙයක්. අපි බැංකුවකට විතර නෙමෙයි ඕනම කෙනෙක්ගේ හදිස්සිය විකුණන්න ගියොත් අපිට සාධාරණ මිල ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද වෙළඳපොලේ කට්ටිය දන්නවා අපි මේක හදිස්සිය විකුණන්නේ. මුදල් හදිස්සියකට තමයි මේක විකුණන්නේ කියලා. ඒතකොට ඒගොල්ලෝ ඉතාමත් අඩු මිලක් දීලා තමයි ඒක ලබා ගන්න උත්සාහ කරන්නේ. ඉතින් එම සිද්ධිය බැංකුවකටත් වෙන්න පුළුවන්. බැංකුව ළඟ බැංකුවේ තියෙන වත්කම් ගොඩනැගිලි වගේ දේවල් නෙමෙයි. සමහර විට භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර, ආයතනික බැඳුම් කර ආදී වශයෙන් තියෙන්න පුළුවන් මූල්‍යවත්කම්. ඒ මූල්‍යවත්කම් වල වටිනාකම වෙළඳපොලේ හොඳටම අඩු වෙනවා. බැංකුව ද්‍රවශීලතා ගැටලුවක ඉන්න වෙලාවට. ඉතින් මෙන්න මේක තමයි ගැටලුව තියෙන්නේ. දැන් එහෙම නැතුව ඒකත් විකුණ ගන්න පුළුවන් නම් එතන ද්‍රවශීලතා ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් ද්‍රවශීලතා අවදානමයි කියලා කියන්නේ බැංකුවට කෙටි කාලින මුදල් අවශ්‍යතාවයක් ආපු වෙලාවට ඒ මුදල් අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න පුළුවන් නම් සාධාරණ මාර්ග වලින් සහ අලාභයක් නොවන මාර්ග වලින් එතන ද්‍රවශීලතා ගැටලුවක් නැහැ. ද්‍රවශීලතා ගැටලුවක් කියලා කියන්නේ එවැනි අවස්ථාවකදී ඒ කිසිම දෙයක් කරගන්න බැරි වුණොත් අලාභයක් නොලබා. අන්න එවැනි අවස්ථාවකදී අපි කියනවා එතන ද්‍රවශීලතා අවදානමක් තියෙනවා කියලා. දැන් ද්‍රවශීලතා අවදානම ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි මුදල් ප්‍රවාහවල තියෙන නොගැලපී. ඒ කියන්නේ ඇතුළට එන මුදල් ප්‍රවාහ වලට වඩා වැඩි මුදල් ප්‍රවාහ ප්‍රමාණයක් ඉවතට යනවා. එතකොට අපිට ඇති වෙනවා නොගැලපීමක්. අපි කියන්නේ ඔකට දැන් ඔය ඇත්තටම බැංකුවක ඔය ඇති වෙන දේ බැංකුවට අනිවාර්යයෙන්ම ඇති වෙනවා. මොකද බැංකුව ලබා ගන්නේ තැන්පතුකරුවන්ගේ තැන්පතු ඒ ඉතාමත්ම කෙටි කාලින තැන්පතු ලබා ගන්න. හැබැයි මේවා දිගු කාලින ණය වලට තමයි පරිවර්තනය කරන්නේ. ඒතර අනිවාර්යයෙන්ම අපිට පේනවා තැන්පත්කරුවෙක් කියලා මුදල් ඉල්ලන ඉක්මනින් ඒ තැන්පත් වලින් ලබා දෙන ණය ආපසු අය වෙන්නේ නැහැ. ඒක තමයි ඇති වෙන ගැටලුව. අපි මෙම ගැටලුවට අපි කියන්නේ පරිණති නොගැලපීම කියලා. පරිණති නොගැලපීම. ඒ පරිණති නොගැලපීම නිසා තමයි විශේෂයෙන්ම ද්‍රවශීලතා අවදානමක් බැංකුවකට ඇති වෙන්නේ. හැබැයි අපි හිතන තරම් මේ පරිණති නොගැලපීම තියෙන්නේ නැහැ. මොකද බැංකුව යෙදලා ඉන්නේ මූල්‍ය අතරමැදිකරණය කියන කටයුත්තේ. ඒ නිසා අපි හිතන තරම් නරක විදිහට මේ ද්‍රවශීලතා අවදානමක් බැංකුවට ඇති වෙන්නේ නැහැ. බැංකුවේ ද්‍රවශීලතා අවදානමක් ඇති වෙන්නේ බැංකුවේ යම් ගැටලු සහගත තත්ත්වයක් මතුවනවා. ඒ කියන්නේ මහජන විශ්වාසය පිළිබඳ යම් කිසි ගැටලුවක් ඇති වුණොත් තමයි බොහෝ විට ද්‍රවශීලතා අවදානමකට බැංකුවකට මුහුණ දෙන්න වෙන්නේ. එහෙම නැත්නම් අර මූල්‍ය අතරමැදි කරන ක්‍රියාවලියේදී සිදුවෙන දේවල් වලින් බැංකුවේ ද්‍රවශීලතාවය ආරක්ෂා වෙනවා. දැන් මම හිතනවා අපි කතා කරපු දේවල් එක්ක බැලුවම ද්‍රවශීලතා අවදානම කියන එක දැන් අපිට පැහැදිලි කුමක්ද කියලා. දැන් මම ඕගොල්ලන්ට පෙන්නුවා මීට ඉස්සෙල්ලා දවසකදී මේ පරිණති නොගැලපීම කියන කතාව. මේ තියෙන්නේ පරිණති නොගැලපීම කියන එක. දැන් මෙන්න මේ කාර්යයේදී මේ හැම එකෙම මම පෙන්නලා තියෙන්නේ වත්කම් පැත්ත තියෙනවා, වගකීම් පැත්ත තියෙනවා. මේ දෙක අතර නොගැලපීමට අපි කියනවා පරිණති වෙනස කියලා. එතන මේ පරිණති වෙනස ධන වුණොත් අපිට ද්‍රවශීලතාව පිළිබඳ ගැටලුවක් මතුවෙන්නේ නැහැ. පරිණති වෙනස ඍණ වුණොත් ද්‍රවශීලතාව පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා. එහෙමනම් අපිට සිද්ධ වෙනවා දැන් මෙවැනි උපලේඛනයක් සකස් කරලා විශ්ලේෂණයක් සම්බන්ධ උපලේඛනය සකස් කරලා ඒ සකස් කර උපලේඛනයේ තියෙන පරිණති වෙනස ඍණවන අවස්ථාවල් සඳහා අපිට උපාය මාර්ගයක් හදන්න වෙනවා. ඒ වෙලාවට මුදල් ප්‍රවාහයක් ලබා ගන්න. එහෙම කරාම අපිට මේ ද්‍රවශීලතා අවදානමට මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා. ඒක විදිහක්. තව විදිහක් තියෙනවා මේ ද්‍රවශීල වත්කම් අනුපාතයක් අපි පවත්වාගෙන ගියොත්
නියාමන රෙගුලාසි වලට අනුව 120ක ද්‍රවශීලවත්කම් ප්‍රමාණයක් පවත්වාගෙන යන්න ඕන. ඒක පවත්වාගෙන ගියාමත් අපිට මේ ද්‍රවශීලතා අවදානමේ බොහෝ දුරට ගැලවෙන්න පුළුවන්. තව කරන දෙයක් තමයි අපි එක්තරා අපි කියනවා එකට අපි තියාගන්න ඕන එක්තරා මුදල් අපි කියනවා එකට කන්ටින්ජන්සි ප්ලෑන් එකක් කියලා. ඒ කියන්නේ අසම්භාව්‍ය සැලැස්මක්. මුදල් ලබා ගැනීම සැලැස්මක්. ඒ කියන්නේ අපි කවුරු හරි කෙනෙක් එක්ක ගිවිසුමකට ඇවිල්ලා තියෙන්න ඕන අපිට හදිස්සියක් වුණොත් වෙන කාටවත් සල්ලි දෙන්න බැරි වෙලාවට ඒගොල්ලන්ට සල්ලි දෙන්න පුළුවන් කියන සංකල්පය මත තමයි අපි ඒක කරන්නේ. අන්න එවැනි සැලැස්මක් ඇති කර ගැනීම තමයි සාමාන්‍යයෙන් බැංකු කරන්නේ මේ ද්‍රවශීලතාවය කියන එක ඉතාමත්ම දුෂ්කර අවස්ථාවකදී කළමනාකරණය කරගන්න. එතකොට මේ ක්‍රියාවලිය මේ ද්‍රවශීලතා අවදානමක් එහෙම නැත්නම් ද්‍රවශීලතා ගැටලුවක් ආපු වෙලාවට පමණක් නෙමෙයි. මේක දිනපතාම සිද්ධ කරන්න ඕන. මේක දිනපතාම මේ ද්‍රවශීලතා අවදානම් කළමනාකරණය කරොත් තමයි බැංකුවක ද්‍රවශීලතාවය ගැටලුවක් නැතුව ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒකට මේ තියෙන මෙතන අපි කියනවා ද්‍රවශීලතාවයට අදාළ අනුපාතයන් සම්මත පරීක්ෂයන්ට හා නියාමන රෙගුලාසි වලට අනුව පවත්වාගෙන යාම. එතකොට ඒක පවත්වාගෙන යනවා නම් අපිට ද්‍රවශීලතාවය සම්බන්ධ ගැටලු පිළිබඳ බියවීමට අවශ්‍ය නැහැ. ඒ වගේම මේ අනුපාත සම්මත තත්ත්වයන්ට හෝ නියාමන රෙගුලාසි වලට නොගැලපේ නම් ඒවා විධිමත් කිරීම සඳහා සනිකව ක්‍රියා කිරීම. මෙන්න මේ කාරණා දෙක තමයි ඉතා වැදගත් වෙන්නේ ද්‍රවශීලතාවය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන්. එතකොට මෙන්න මේ අනුපාත තමයි අපිට වැදගත් වෙන්නේ ද්‍රවශීල අවදානම කළමනාකරණය කිරීමේදී ව්‍යවස්ථාපිත ද්‍රවශීලවත්කම් අනුපාතය, මුදල් සංචිත අනුපාතය, ණය තැන්පතු අනුපාතය සහ ද්‍රවශීලවත්කම් වලට තැන්පතු අනුපාතය. එතකොට මේ ටික අපි මීට ඉස්සෙල්ලා සාකච්ඡා කරා. නමුත් දැන් මම මීට ඉස්සෙල්ලා අපි කාර්ය සාධනයේදී මේක සාකච්ඡා කළා. නමුත් අවදානමේදී මේක සාකච්ඡා කරනවා. මොකද අවදානම කළමනාකරණය කරන ක්‍රමයක් තමයි මේක. දැන් අපි අද විශේෂයෙන්ම කල්පනා කරනවා අද දැන් මේ තියෙන ඔක්කොම මේවා අපි එදා සාකච්ඡා කළා. අන්න ණය ප්‍රදානයේදී ඇතිවන අවදානම. දැන් ඕකට තමයි අපි ණය අවදානම කියලා කියන්නේ. අපි මේ ණය අවදානම ගැන අපි එක එක අනුපාතයන් ගැන කතා කරා. දැන් අපි නැවතවරක් බලමු මේ ණය අවදානම කියන එක. මම හිතනවා මේක ටිකක් අපිට විස්තර වශයෙන් සාකච්ඡා කරන්න වෙන එකක්. ණය අවදානම කියන එක. අපි එදා මේ ගැන යම් කිසි ප්‍රමාණයකට කතා කරා. මම හිතනවා ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා. මොකද අපි ප්‍රශ්න කීපයක් අරගෙන බැලුවොත් අපිට පේනෙයි අපි තවදුරටත් මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. දැන් අපි බලමු ඉස්සෙල්ලාම මේ මොකද්ද මේ ණය අවදානම් කියලා කියන්නේ. පාර්ශවකරුවෙකු විසින් ණය කිවිසුම කොන්දේසි සම්පූර්ණයෙන්ම අර්ධ වශයෙන් කඩ කිරීම සහ ඇති විය හැකි අලාභවල ප්‍රතිඵලයක් ලෙස පැන නගින අවදානම්. එතකොට මේ පාර්ශවකරුව කියන්නේ කවුද? අපේ ගනුදෙනුකරුවෝ. එහෙම නැත්නම් ආයතන. ණය ගන්න ආයතන. මේ ගනුදෙනුකරුවෙක් හෝ ණය ගන්න ආයතනයක් ගිවිසුමේ ණය කිවිසුමේ කොන්දේසි කඩ කළොත් සම්පූර්ණයෙන් කඩ කරා වෙන්න පුළුවන් නැත්නම් කොටසක් කඩ කරා වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී බැංකුවට අලාභ විඳින්න සිද්ධ වෙනවා. දැන් අපි උදාහරණයකට කිව්වොත් ගිවිසුමේ කොටසක් තමයි කොන්දේසියක් තමයි කලට වේලාවට ණය වාරිකය සහ පොලිය ගෙවන එක. අපි හිතමු ණය වාරිකය ගෙවුවා නමුත් පොලිය ගෙවන්න නැතුව හිටියා කියලා. ඒ අවස්ථාවක්. එතකොට අනිවාර්යයෙන්ම මේක අලාභයක්. එතකොට දැන් ඔන්න ඔය ඕක වීමේ හැකියාවට තමයි අපි කියන්නේ අවදානම කියලා. ණය අවදානම කියලා. එතකොට මේ ණය අවදානම කියන එක ප්‍රධාන වශයෙන්ම ඇති වෙන්නේ ණය පැහැර හැරීම නිසා. ණය පැහැර හැරීම නිසා. ඔක තමයි ප්‍රධාන ණය අවදානමක් ඇති වෙන ප්‍රධානම හේතුව තමයි ණය පැහැර හැරීම. ඒ කියන්නේ ගෙවන්න ඕන මුදල් ප්‍රමාණය කලට වේලාවට නොගෙවා සිටීම තමයි අපි ණය අවදානම් කියලා කියන්නේ. දැන් අපි තවදුරටත් මේ ගැන කල්පනා කළොත් දැන් අවදානමක් වෙනවා කියලා කියන්නේ මොකද්ද? අපිට අලාභයක් ඇතිවීමේ ඉඩකඩක් සැලසෙනවා කියන එක. එතකොට අපි ණය දෙනකොට ඒ ණය ගන්න පුද්ගලයාගේ ස්වභාවය අපි හොයලා බලනවා. ස්වභාවය ගැන අපි අගයීමක් සිද්ධ කරනවා. මේ අගයීම සිද්ධ කරන්නේ ඇයි? අපි බලන්න ඕන මේ පුද්ගලයාට ණය ලබා දීමෙන් අපිට කොච්චර අවදානමක් ඇති වෙනවද කියලා කියන එක ගැන අපි යම්කිසි හැඟීමක් ලබා ගන්න. අපිට ඒක
මං හිතන්නේ ඒක 100% හරියට කරන්න පුළුවන් කියලා. නමුත් අපිට යම් කිසි ප්‍රමාණයකට ඒක කරන්න පුළුවන්. පුද්ගලයෙක්ගේ ව්‍යාපාරය ගැන බලලා, පුද්ගලයාගේ හැසිරීම ගැන බලලා, පුද්ගලයාගේ මුදල් තත්ත්වය ගැන බලලා අපිට පුළුවන් මේ පුද්ගලයාගේ ණය පැහැර හැරීමේ අවදානම් පිළිබඳ යම් කිසි හැඟීමක් ලබා ගන්න. මෙන්න මේක තමයි අපි ණය ප්‍රදානය කරන්න ඉස්සෙල්ලා කරන දේ. ඒ කියන්නේ අනිත් පැත්තෙන් බැලුවම අපි කරන්නේ මොකද්ද? ඔහුගේ ණය අවදානම කුමක්ද කියලා අපි හොයලා බලන්න. ඊළඟට අනිත් එක තමයි අපිට හිතෙනවා නම් ඔහුගේ ණය අවදානම බැංකුවට තරන්න හැකි සහ දැරීමට කැමති අවදානමක් යන සංකල්පයට ආවම අපි ඔහුට ණය ප්‍රදානය කරනවා. සමහර අවස්ථාවල් තියෙනවා ගනුදෙනුකරුවෙක් ණයක් ඉල්ලුවම ගනුදෙනුකරු ගැන අපි ඉවැලුවේෂන් එකක් කියන්නේ අගයීමක් කරලා අපි ඔහුට කියනවා ණය දෙන්න බෑ කියලා. ඒ මොකක්ද අවස්ථාව? එවැනි අවස්ථාවකදී අපි එහෙම කරන්නේ ඔහුගේ ණය අවදානම බැංකුවට දැරීමට කැමැති අවදානමක් නෙමෙයි. ඒ කියන්නේ ඔහුගේ අවදානම බැංකුවට දරන්න පුළුවන් අවදානමේ රුචිකත්වය අපි කියනවා බැංකුවේ අවදානම් රුචිකත්වය කියලා. බැංකුවේ අවදානම් රුචිකත්වයට වඩා ඉහළ මට්ටමක තියෙනවා ඒ පුද්ගලයාගේ අවදානම. ඒක වැඩි. එතකොට බැංකුව කැමති නෑ ඔහුට ණය මුදල් ප්‍රදානය කළා එම අවදානම දරන්න. ඕක තමයි ප්‍රධාන හේතුව. එතකොට බැංකුවක ණය අගයීමක් සිද්ධ වෙන්නේ මොකද? බැංකුව කැමති ප්‍රමාණයක අවදානමක්ද මේ ණය මුදලේ තියෙන්නේ කියලා හොයන්න. ඒ අවදාන බැංකුව කැමති ප්‍රමාණයට වඩා වැඩි නම් බැංකුව එම ණය දීමෙන් වළකිනවා. ඔන්න ඕක තමයි අපි ණය ප්‍රදානයේදී ඉතාමත්ම විශේෂයෙන් සොයා බලන දේ. දැන් අනිත් කාරණාව තමයි දැන් අපි කිව්වා ණය ගනුදෙනුකරුවෙක්ගේ ණය අවදානම ගැන අපි හොයලා බලනවා කියලා. එතකොට මේ ණය අවදානම රඳාපවතින සාධක ගොඩක් තියෙනවා. ආර්ථික සාධක තියෙනවා, ඔහුගේ ව්‍යාපාරයට බලපාන සාධක තියෙනවා, ඔහුගේ ආදායමට බලපාන සාධක තියෙනවා. ඒ වගේම වෙළඳපොලේ ඔහුගේ ව්‍යාපාරයට තැනත් එක්ක තියෙන සාධක තියෙනවා. මේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මෙන්න මේවා ඔක්කොම සලකා බලලා හැමදේම සලකා බලලා එක්තරා ක්‍රියාවලියක් තියෙනවා ණය ශ්‍රේණිගත කිරීම කියලා. මේ ණය ශ්‍රේණිගත කිරීම කියන එක හැම කෙනෙකුටම සිද්ධ කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තියෙනවා. පිළිගත් ආයතන, ජාත්‍යන්තර පිළිගත් ආයතන තියෙනවා. ඒතර එවැනි ආයතන විසින් මේ ණය ශ්‍රේණිගත කිරීමක් කරන්නේ ඉතාමත්ම ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයන්ට. අපි ඒගොල්ලන් ඉංග්‍රීසියෙන් කියනවා බ්ලූ චිප්ස් කියලා. ලොකු ව්‍යාපාරිකින්ගේ ණය මුදල් තමයි එහෙම නැත්නම් ණය ශ්‍රේණිය තමයි ඒගොල්ලෝ අගයීමට ලක් කරන්නේ. ඒතර මේ ණය ශ්‍රේණිය කියන එකත් ණය අවදානම ගැන හැඟීමක් ඇති කරගන්න අපි ලබා ගන්න එකක්. දැන් ඔයගොල්ලෝ සමහරට අහලා ඇති යම් ආයතන ගැන කතා කරද්දී කියනවා ඒගොල්ලන්ගේ ණය ශ්‍රේණිය AAA කියලා. ඒ අකුරු තුනක්. මම හිතනවා අහලා ඇති ඔයගොල්ලෝ ඒක. ණය ශ්‍රේණිය AAA කියන එක. ණය ශ්‍රේණිය AA+ කියලා ඇති. ඔය වගේ ණය ශ්‍රේණි ගත කිරීම තියෙනවා. එතන මේ ණය ශ්‍රේණි ගත කිරීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ මේ ණය ශ්‍රේණි ගත කිරීමේ ආයතන හරහා තමයි. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන් ලංකාව වගේ රටක් ගත්තම මේ ලංකාවේ වගේ රටවල් වල ඉතාමත්ම පොඩි සංඛ්‍යාවක්. ඒ කියන්නේ ඉතාමත්ම සීමා සහිත ආයතන සංඛ්‍යාවක් තමයි මේ ණය ශ්‍රේණිගත කිරීම ලබාගෙන තියෙන්නේ. එම ණය ශ්‍රේණිගත කිරීම ලබා ගන්න ඕන එක එක අයගෙන් අරගෙන හරියන්නේ නැහැ. එම ණය ශ්‍රේණිගත කිරීම ලබා ගන්න ඕන ඒගොල්ලෝ කොහෙන්ද? ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වෙච්ච ආයතන වලින්. එවැනි ආයතනයකින් මේ ණය ශ්‍රේණිගත කිරීම ලබා ගත්තේ නැතිනම් ඒගොල්ලන්ට ලැබෙන ණය ශ්‍රේණිය කවුරුවත් ගණන් ගන්නේ නැහැ. ඔන්න ඔක තමයි වැදගත්ම දේ. දැන් මම ඔයගොල්ලන්ට කියන්නම් දැන් මේ ස්ලයිඩ්ස් වල මට ඔක්කොම දේවල් ලියන්න බැරි හින්දා තමයි මම කිව්වේ. දැන් ඔයගොල්ලෝ මං හිතන්නේ මේක පත්තරවල එහෙම දැකලා ඇති. එක එක ආයතන වල ණය ශ්‍රේණිගත කිරීමේ තත්ත්වය මොකක්ද කියලා ඒගොල්ලෝ දාලා තියෙනවා. විශේෂයෙන් බැංකුවල.
බැංකුව විතර නෙමෙයි තමත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉන්ෂුරන්ස් කම්පැනි එක ඔයගේ නොයෙකුත් ආයතන මේ ආයතනවල ශ්‍රේණිගත කිරීමක් තියෙනවා. ඒතර ඕගොල්ලෝ අහලා ඇති තවත් දෙයක් මේ ලංකාවේ එම ණය ශ්‍රේණිගත කිරීම කරන ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වෙච්ච ආයතන තියෙනවා. එක ආයතනයක් තමයි ෆිච් රේටින්ග්ස් ආයතනය. ෆිච් රේටින්ග්ස් එක ඒක මම හිතනවා ඔයගොල්ලෝ දන්නවා. අහලා තියෙනවා. ෆිච් කියන ආයතනය. ඊළඟ තවත් ආයතනයක් තියෙනවා Moody's කියලා ආයතනයක් තියෙනවා. ඒ වගේම Standard and Poor කියලා තවත් ආයතනයක් තියෙනවා. මෙන්න මේ ආයතන තුන තමයි ලෝකයේ ඉතාමත්ම කීර්තිමත් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන හැටියට සැලකෙන්නේ. දැන් මම ඒවායේ නම් ටික මම බෝඩ් එකේ ලියන්නම්. ඔව්. දැන් මම කතා කරේ ණය ශ්‍රේණිගත කිරීම සම්බන්ධව. ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධාන අරමුණ තමයි මේ ශ්‍රේණිගත කිරීම දිහා බැලුවම අපිට එම ආයතනය සම්බන්ධ එහෙම නැත්නම් ඒ පුද්ගලයා සම්බන්ධ එහෙම ණය ශ්‍රේණිගත කිරීමක් තියෙනවා නම් අපිට යම්කිසි හැඟීමක් විශේෂයෙන් බැංකුවකට ඒ හැඟීම ලබා ගන්න පුළුවන් කොච්චර අවදානමක් තියෙනවද කියන එක. අය අවදානමක් තියෙනවද කියන එක. ඊට පස්සේ බැංකුව බලනවා එම අවදානම බැංකුවට දරා ගන්න පුළුවන් මට්ටමේ අවදානමක්ද? එහෙම අවදානමක් නම් ඔහුට ණය ප්‍රදානය කරනවා. ඒතකොට ඔන්නෝක තමයි මේ ණය ප්‍රදානය කිරීමේ තියෙන සංකල්පය. මූලධර්මය ඕකයි. හොඳයි මම ඔයගලන්ට පෙන්වන්නම් ලෝකයේ තියෙන ඊ타මත්ම කීර්තිමත් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනක් ගැන. මොකද ඒක අපි දැනගත යුතුයි. මගේ නම් ටික ලියන්නම් මෙතන. දැන් ඔබට පේනවා මෙතන මම ණය ශ්‍රේණිගත කිරීම ආයතන තුනක් ගැන කිව්වා. ෆිච් රේටින්ග්ස් ආයතනය, ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් ආයතනය, Moody's ආයතනය. මෙම ආයතන තුනම ණය ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වෙච්ච ආයතන. ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වෙච්ච ආයතන. ඒතර මේ ජාත්‍යන්තර පිළිගැනීම කියන්නේ කුමක්ද? ඕනම රටක ඕනම මූල්‍ය නියාමකවරයෙක් විසින් මෙම ණය ශ්‍රේණිය පිළිගන්න. ඒ කවුරු හරි ණය ශ්‍රේණියක් ලබා දුන්න යම්කිසි ආයතනයකට මෙන්න මේ ආයතන තුනෙන් එකක්. එම ආයතනයේ ණය ශ්‍රේණිය ඒක කියන එක රටේ ලෝකේ තියෙන ඕනම ආයතනයක් පිළිගන්නවා. ඒතකොට ඕක තමයි මේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තියෙන විශේෂත්වය. ඊළඟට මම පෙන්නන්නම් ඔයගලන්ට කෙටියෙන්. මේ ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් අපිට ලබා දෙන ශ්‍රේණි මොනවද කියලා. මේ ලබා දෙන ශ්‍රේණි විශේෂයෙන්ම මේ ෆිච් රේටින්ග්ස් එකේ ලබා දෙන ශ්‍රේණි මෙන්න මේ ආකාරය වෙනවා. දැන් ඔබට පේනවා මෙතන පෙන්නලා තියෙනවා ශ්‍රේණිගත කිරීම කිහිපයක්. A වල තියෙනවා ශ්‍රේණි කිහිපයක්, B වල තියෙනවා ශ්‍රේණි කිහිපයක්, C වල තියෙනවා ශ්‍රේණි කිහිපයක්. දැන් triple A කියන ශ්‍රේණිය. ඒක තමයි ඉහළම ශ්‍රේණිය. ඊළඟ ශ්‍රේණිය තමයි double A කියන එක. ඊළඟ ශ්‍රේණිය තමයි A කියන එක. ඔය වගේම තමයි අනිත් අකුරු වලත් අපි triple B වලින් පටන් ගත්තම B වලින් ඉවර වෙනවා. triple C වලින් පටන් ගත්තම C වලින් ඉවර වෙනවා. දැන් ඔබට පේනවා මෙතන පල්ලෙහාට යන්න මොකක්ද මේකෙන් කියන්නේ? ණය අවදානම ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ණය අවදානම වැඩි වෙනවා.
දැන් මම මෙතන පෙන්නුවොත් යම්කිසි කෙනෙකුට යම්කිසි ආයතනයකට ඩබල් B කියන ණය ශ්‍රේණිගත කිරීම ලැබිලා තියෙනවා නම් තවත් ආයතනයකට ඩබල් A කියන ණය ශ්‍රේණිගත කිරීම ලැබිලා තියෙනවා. මෙම ආයතන දෙකෙන් වඩාත් වැඩි ණය අවදානමක් තියෙන්නේ ඩබල් B කියන ශ්‍රේණිය ලබාගත් ආයතනයට. අන්න ඒ වගේ පැහැදිලි කිරීමක් තමයි අපිට මේ ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් කරන්න පුළුවන්. එතකොට මේ ශ්‍රේණිගත කිරීම කියන එක සදාකාලිකවම තියෙන්නේ නැහැ. මොකද ආයතනයක් මේ ශ්‍රේණිගත කිරීම ලබා දෙන්නේ ඒ අදාළ පුද්ගලයාගේ එහෙම නැත්නම් ආයතනයේ මූල්‍ය තත්ත්වය ආර්ථික පසුබිම එම සමාගම ඉදලා ඉන්න ව්‍යාපාරයේ ඔය සියලුම දේවල් ගැන සලකලා තමයි මේ ණය ශ්‍රේණිය ලබන දෙන්නේ. එතකොට මේවයි යම් වෙනස් වීමක් සිද්ධ වුණාම මේ ණය ශ්‍රේණිය වෙනස් වීමක් ඇති වෙනවා. එතකොට මේ ණය ශ්‍රේණිය වෙනස් වීමක් කියන එක එක්ක ඉහළ යාමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පහළ යාමක් වෙන්න පුළුවන්. ණය ශ්‍රේණිය පහළ යාමක් කියලා කියන්නේ ණය අවදානම් වැඩි වීම. ණය ශ්‍රේණිය ඉහළ යාමක් කියලා කියන්නේ ණය අවදානම අඩු වීම. මම හිතනවා අපට පැහැදිලි කියලා මේක. ඒක තමයි මේ ණය අවදානම කියන එක අපිට පැහැදිලිවම කියන්න පුළුවන් මේ ශ්‍රේණිගත කිරීමක් තියෙනවා නම් අපිට ශ්‍රේණිගත කිරීම හරහා පුළුවන් එම ආයතනයේ එම පාර්ශවකරුගේ ණය අවදානම කොච්චරද කියන එක ගැන හැඟීමක් ලබා ගන්න. ඒක අපිට කියනවා යම් කිසි අවස්ථාවකදී අපිට දැනීමක් ලැබෙනවා. අපගේ ගනුදෙනුකරුවේ ඔහුගේ ණය ශ්‍රේණිය පහළට ගියා කියලා. මොකක්ද ඒකෙන් අපි තේරුම් ගන්න. අපි ඒකෙන් තේරුම් ගන්න දේ තමයි ඔහුගේ ණය අවදානම ඉහළ ගියා කියන්නේ. ඒතර බැංකුවක් වශයෙන් අපිට දෙන ප්‍රශ්නේ මොකක්ද? අපිට දැන් වැඩිපුර බයක් තියෙනවා. ඔහු ලබාගත් ණය මුදල ඇහැර හරි කියලා. බය වැඩි වෙනවා. ඒක තමයි වෙන්නේ. දැන් අපි පස්සේ සාකච්ඡා කරනවා දැන් එහෙම බය වැඩි වෙනකොට, ඒ කියන්නේ එහෙම ණය අවදාන වැඩි වෙනකොට අපිට බැංකුවල තමන් ආරක්ෂා වෙන්න මොනවද කරන්න පුළුවන්? අපිට කරන්න පුළුවන් කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි අපිට මේ ණය සම්බන්ධයෙන් සුරකමක් ලබාගෙන නොතිබුණා නම් සුරකමක් ලබා ගන්න පුළුවන්. සුරකමක් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒ සම්බන්ධයෙන් වෙන් කිරීමක් කරන්න. ජන ගණකාධිකරණයේ තියෙනවානේ වෙන් කිරීම කියලා ප්‍රතිපාදන සලස්වන්න පුළුවන්. මේ ප්‍රතිපාදන සලස්වනවා කියලා කියන්නේ මොකද්ද? අපි ලැබෙන්න තියෙන අලාභයට සූදානම් වෙනවා. මොකද ඒක ලාභයක් කියලා සටහන් කරොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ. අපි අලාභයක් කියලා හිතලා අපි ඒකට සූදානම් වෙනවා. ඒක තමයි ප්‍රතිපාදන සලස් කරනවා කියන්නේ. එhmenan දැන් මේ සියලුම දේවල් අපි කරන්නේ ණය අවදානම කළමනාකරණය කිරීමේ චේතනාවෙන්. එතන මම එකක් කිව්වා දැන් මේ ණය අවදාන වැඩි වෙනකොට අපි මොකද කරන්නේ? ගනුදෙනුකරුවෙක්ගේ ණය අවදාන වැඩි වෙනවා කියන්නේ ඒකෙන් අපිට තේරෙන දේ තමයි ඔහුගේ ණය ආපසු ගෙවන්න තියෙන හැකියාව අඩුයි. එතකොට මේක අපිට නොලැබෙන්න පොල් ණයක් වඩ පත් වෙන තියෙන හැකියාව වැඩි. ඒක තමයි අවදාන වැඩි වෙනවා කියන්නේ. ඉතින් එහෙනම් අපි එවැනි තත්වයක් අපිට උද්ගත වෙගෙන යනවා නම් බැංකුවකට විශේෂයෙන්ම බැංකුව ඒකට සූදානම් වෙන්න. බැංකුව ඒකට සූදානම් වෙන්න. ඒකට සූදානම් වෙනවා කියලා කියන්නේ කොහොමද සූදානම් වෙන්නේ? සූදානම් වෙන්නේ එක්කෝ සුරකමක් ලබා ගන්න පුළුවන්. සුරකම ලබා ගන්නවා කියන්නේ මොකක්ද? ණය නොගෙවන අවස්ථාවකදී අපිට පුළුවන් මේ සුරකම විකුණලා මුදල් අරගෙන ඒ මුදල් වලින් ණය අය කරගන්න. ඒකයි සුරකමක් ලබා ගැනීමේ ප්‍රධාන පරමාර්ථය. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. මේ ණය අය වෙන්නේ නැති ණය ගණයට දාලා අය වෙන්නේ නැතෝ තිබුණොත් අපිට ඇති වෙන අලාභයක් තියෙනවා නම් ඒ අලාභය වෙනුවෙන් අපි මුදල් කොටසක් වෙන් කරනවා. අපි කියනකට ප්‍රතිපාදන වෙන් කරනවා. ඒක තව විදියක්. ඒක ඔන්නෝව තමයි මේ ණය සම්බන්ධයෙන් සිද්ධ කරගෙන යන්නේ. හොඳයි දැන් මම හිතනවා මම මේ පැහැදිලි කරපු දේවල් ඒක තමයි සාමාන්‍යයෙන් ප්‍රායෝගික වෙන දේවල්. දැන් ඔබ කවුරුත් දන්නවා පහුගිය මාස කිහිපය තුළ මේ ණය ලබාගත් පුද්ගලයන්ගේ ණය ආපසු ගෙවීම පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙලා රජය විසින් යම්කිසි
සහනදායි තත්ත්වයක් ඇති කරන්න. මේ ණය ආපහු ගෙවන්න එක පොඩ්ඩ කාලයකට දික් කරන්න කියලා. නොගෙවා ඉන්න පුළුවන්. මොකද ඒ නොගෙවා ඉන්න පුළුවන් කියලා දැම්මේ. ඒතකොට දැන් බැංකුව හිතනවා දැන් මේ ණය ගෙවන්න නැති වුණාට මේගොල්ලෝ කවදා හරි දැන් තව මාස 3ක් ගියාට පස්සේ ගෙවයි. එතකොට අපිට යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා මේක රිකවර් වෙයි කියලා. ඒ බලාපොරොත්තු ඇති කරන් තමයි රජය විසින් අර ප්‍රතිපාදන සැලැස්වේ. නමුත් දැන් ඒක භයානක වෙන්න පුළුවන් යම් විදිහකින්. තවත් කාලය ගත වෙලා ගෙවන්න නැතුවම ගියොත් එහෙම. ඒකට අර සියලුම දේවල් අපිට නොගෙවන ණයට තමයි තරකන්න වෙන්නේ. නමුත් දැන් මෙතන අපේක්ෂා කළේ මොකක්ද? මේ ක්‍රියාව තුළින් යම් කිසි පහසුවක් ඇති කරලා ඒ පහසුව ඇති කරේ දැන් ව්‍යාපාර නොකරන හින්දානේ. නමුත් හැමදාම ලොක්ඩවුන් එක නැහැනේ. ලොක්ඩවුන් එක පොඩ නිදහස් කරද්දී ජනතාවට එහෙම නැත්නම් ව්‍යාපාරිකයින්ට පුළුවන් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ව්‍යාපාර නැවත පටන් ගන්න. නැවත පටන් අරගෙන මේක යම් කිසි මට්ටමකට ආවට පස්සේ ඒගොල්ලන්ට මුදල් ලැබෙනවා. මේ ව්‍යාපාරේ. ඒ මුදල් පාවිච්චි කරන්න පුළුවන් මේ ණය අපසු ගෙවන්න. හැබැයි යම් කිසි කාලයක් තියෙනවා ඒ කාලෙදී ඒගොල්ලන්ට මුදල් ප්‍රවාහයක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ කාලේ තමයි ඒ කාලේ සඳහා තමයි අර ආරක්ෂාව සපයන්නේ. දැන් ඔකට පැහැදිලි ඇති මම කියපු දේ. දැන් මේක මේ ආර්ථික අවදාමනයක් සිදු වෙච්ච අවස්ථාවකදී ඇත්තටම රටක ප්‍රධාන නියාමකයින් ඒ කියන්නේ රජය සහ මහ බැංකුව යම්කිසි ප්‍රතිපාදන සලසන්න වෙනවා මෙවැනි අවස්ථාවකදී. ඒක ලංකාව විතර නෙමෙයි ඕනම රටක ඕනම දියුණු රටක වුණත් ඒක සිද්ධ වෙනවා. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඒ කාලය කොච්චරද කියන එක සහ ඒ කාලය තුල මේ ව්‍යාපාරිකයන්ට පුළුවන් ද නැවතත් ප්‍රකෘති තත්ත්වයට පත් වෙන්න. එහෙම නැත්නම් මේ ප්‍රකෘති තත්ත්වයට පත් වෙන කොපමණ කාලයක් ගත වෙනවද කියන එක තමයි මෙතන තියෙන ගැටලුව. මම හිතනවා දැන් ලංකාවේ තියෙන තත්ත්වය අනුව බැලුවොත් අපිට සාමාන්‍යයෙන් බැලුවල්මට පේනවා ආර්ථිකයේ යම්කිසි වර්ධනයක් ක්‍රමක්‍රමයෙන් ඇති වෙනවා කියනවා. ඉතින් ඒක ඇත්තටම සතුටට කාරණාවක් එහෙම වෙනවා නම් ඕකේ තියෙන බරපතල පැත්ත තමයි මේක කාලය ගත වෙලා ආය රිකවරි එකක් එහෙම නැත්නම් නැවත තත්ත්වයකට ප්‍රකෘතිමත් වීමක් ඇති නොවුනොත් තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. මොකද එතකොට මේ කාලය ගත වෙන්න අපි දැන් මේ ප්‍රතිපාදන සලස්සනවානේ. ඒ සලස්සන ප්‍රතිපාදන හැමදාම සලස්සන්න බෑනේ ওই විදිහට. අන්න එතන තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. ඒක කොච්චර කල් සලස්සන්න පුළුවන්ද කියන එක තමයි උතන තියෙන ඉතාමත්ම ක්‍රිටිකල් කියන්නේ අවදි සාධකය ඒක තමයි. ඉතින් මම මේ ඔයගොල්ලන්ට පැහැදිලි කරේ මේ රටේ තත්ත්වයක් එක්ක පැහැදිලි කරේ මේ ණය අවදානම කියන්නේ මොකක්ද කියලා. දැන් මම හිතනවා දැන් ඔකට මොනවා හරි ඔය ගැන ගැටලුවක් අහන්න තියෙනවා නම් මම කැමති ඒකට ඔය ප්‍රශ්නයක් තියෙනවා මම ඒකට ඕන කරන උත්තරේ දෙන්නම්. දැන් තියෙන දැන් අපි අද කරපු සාකච්ඡාවෙන් මොන හරි තියෙනවා නම් දැන් කියන්න. අපි වෙනම ඒ ගැන කතා කරනවා. මේ මෙතන තියෙන ප්‍රශ්න වලට පේනවා මොකක්ද කියලා. දැන් මේකේ දැන් මේ ප්‍රශ්නේ මට එකක් පේනවා මේ අපිට ඇත්තටම මේ තියෙන වචන සහ ඒවා ගැන අපිට උගාක්ම ඒවටම අපිට වහල් වෙන්න අමාරුයි. මෙතන අපි තේරුමක් තමයි ගන්නෙ. බොහෝ වෙලාවට ඔය වගකීමක්කම් කියනවට වඩා අපි එතනදී තේරුමක් ගැනීම තමයි කරන්නේ. මේ ඔය කියන්නේ මොකක්ද කියලා. හොඳයි. අපි ඒ ගැන වෙනම සාකච්ඡා කරනවා. දැන් මම අහන්නේ ඔබට දැන් අපි කතා කරපු දේවල් ගැන. දැන් තියෙන එකක් ගැන බලමු. දැන් මම මේ ගැන සාකච්ඡා කරනවා. ඔය ඔයගොල්ලෝ අහලා තියෙන ප්‍රශ්නේ ගැන. චාමර කියන කෙනෙක් අහලා තියෙන ප්‍රශ්නයක්. චාමර අහන ප්‍රශ්නේ මම ඒක වෙනම සාකච්ඡා කරන්නම්. හොඳයි. එතකොට දැන් මම මේක ඉවර කරලා අපි ගැටලු සාකච්ඡා කරන වෙලාවට ඔබගේ ප්‍රශ්නෙට මම පිළිතුරු සපයන්නම්.
හොඳයි දැන් අපි ප්‍රසන්ටේෂන් එකට යමු එහෙමනම්. ඔව්. ඊළඟට මෙතන තියෙනවා තව කතාවක්. ණය ශ්‍රේණියේ පහළ යාමක් කියන්නේ කුමක්ද කියන එක. ණය සංකේන්ද්‍රණ අවදානම ගැන තමයි සාකච්ඡා කරමින් හිටියේ. අපි නැවතත් ඒ සාකච්ඡාවට යමු. එතන මේ සංකේන්ද්‍රණය කියන එක ව්‍යාපාරයේ අංශයක් හැටියට සංකේන්ද්‍රණය වෙන්න පුළුවන්, පුද්ගලයෙක් හැටියට සංකේන්ද්‍රණය වෙන්න පුළුවන් උපකරණයක්. මාත සංකේන්ද්‍රණය වෙන්න පුළුවන්. මේ සංකේන්ද්‍රණය කියන එක මම නැවතත් කියන්නම්. දැන් මේකයි වෙන්නේ. අපි ගත්තොත් යම්කිසි බැංකුවක්. මේ බැංකුව ණය දීලා තියෙනවා නම් එක කණ්ඩායමකට වැඩි ප්‍රමාණයක්. අපි හිතමු එම නගරයේ ඉන්න සිල්ලර වෙළෙන්දන්ට තමයි වැඩිම ණය දීලා තියෙන්නේ කියලා. ඒතර ඒ සිල්ලර වෙළෙන්දන්ට අපි කියනවා සංකේන්ද්‍රණය වෙලා කියලා. එහෙම නැත්නම් අපි හිතමු එක පුද්ගලයෙක් ඉන්නවා යම්කිසි නගරයක මුළු ණය ප්‍රමාණය බැංකුව දීලා තියෙන මිලියන 100යි. අර පුද්ගලයාට දීලා තියෙනවා මිලියන 70ක් විතර. එක පුද්ගලයාට. එතකොට ඒක පුද්ගල සංකේන්ද්‍රණයක්. ඒ වගේ තමයි සංකේන්ද්‍රණය කියන එක අදහස්. මම හිතනවා සංකේන්ද්‍රණය කියන අදහස් තේරෙයි කියලා. මේ සංකේන්ද්‍රණය තිබුණාම තියෙන ප්‍රශ්නේ තමයි මොනවා හරි ගැටලුවක් ඇති වුණොත් ඒ ව්‍යාපාර අංශයට හරි පුද්ගලයාට හරි එහෙම නැත්නම් ඒ උපකරණයට හරි මුළු ආයතනයටම ඒක බලපාන. මුළු ආයතනයේ ණය වලටම ඒක බලපාන. ඒක තමයි මේ සංකේන්ද්‍රණය කියන එකේ තියෙන ප්‍රධාන අවදානම. මම හිතනවා ඒ අවදානම ගැන තේරෙනවා ඇති කියලා ඔයගලන්ට. දැන් මෙන්න මේවා තමයි මේ ණය ප්‍රදානයේදී ඇතිවන අවදානම් ඇති වෙන්න හේතු. දැන් මේ හේතු වල ගත්තම දැන් මේවා ඇත්තටම සාමාන්‍යයෙන් දිගු කාලයක් ඉගෙන ගන්න තියෙන දේවල් තමයි. නමුත් මම හිතනවා ඊටාත්ම සාරාංශගතව මේක අපි කතා කරන්නේ. සාරාංශගතව කතා කළත් ඔබට යම්කිසි හැඟීමක් මේ සම්බන්ධයෙන් ලබා ගන්න පුළුවන් වෙයි. මෙන්න මේවා තමයි ණය ප්‍රදානයේදී ඇතිවන අවදානමට හේතු. දැන් අපි බොහෝ විට ණය දෙන්නේ පුද්ගලික අවශ්‍යතාවලට වඩා මේ ව්‍යාපාර අවශ්‍යතාවලට. එතකොට මේ ව්‍යාපාර අවශ්‍යතාවලට ණය දෙන හින්දා මේ අවදානම ණය අවදානමක් ඇති වෙන එක හේතුවක් තමයි එම ව්‍යාපාරිකයාගේ තියෙන කර්මාන්තයේ පරිසරය කුමක්ද කියන එක. ඒ පරිසරය අනුව තමයි ඔහුට ඇති වෙන ලාභදායී තත්ත්වය තීරණය වෙන්නේ. දැන් අපි සමහර කර්මාන්ත දිහා බැලුවා මේ කර්මාන්ත ඒවා බොහොම අපි හිතලා බැලුවා සමහර කර්මාන්ත තියෙනවා දැන් ලෝකේ. ඒවා බොහොම මේ වර්ධනය වීමෙන් පවතින කර්මාන්ත. වර්ධනය වෙනවා. අද තියෙන තත්ත්වයට වඩා හෙට වෙනකොට හොඳයි. අනිත් ඊට වඩා හොඳයි. ඒ වගේ ලොකු වර්ධනයක් ඇති කරගන්න පුළුවන් හැකියාවක් තියෙන කර්මාන්ත තියෙනවා. තව සමහර කර්මාන්ත තියෙනවා ඒක දැන් වැටිගෙන යන. ඒ කර්මාන්තය ඇත්තටම දැන් ගොඩාක් කාලයක් නිසා දැන් ඒකේ පරිහානියට යන තත්ත්වයක් තමයි තියෙන්නේ. එවැනි කර්මාන්තයක කවුරු හරි නියැලලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එම කර්මාන්තයේ නියැලලා ඉන්න ව්‍යාපාරිකයට විශාල ප්‍රශ්නයක් අවදානමක් ඇති වෙනවා. ඒක තමයි මේ කර්මාන්ත පරිසරය කියන එකේ අදහස. ඊළඟට සමාගමේ තත්ත්වය. සමාගමේ තත්ත්වය කියලා කියන්නේ දැන් අපි මොනවා ව්‍යාපාරයක් කරගෙන යනවා නම් ඒ ව්‍යාපාරය කොච්චර හොඳට පාලනය කරනවද? ඊළඟට මේක දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ඕනම ව්‍යාපාරයකට තරංකාරීත්වයක් තියෙනවා. තරගකාරී තත්ත්වයක්. මේ තරගයට මුහුණ දෙන්නේ කොහොමද? මෙන්න මේක තමයි සමාගමේ තත්ත්වය කියලා කියන්නේ. ඊළඟ කළමනාකරණයේ ගුණාත්මක භාවය කියලා කියන්නේ මේ ආයතනයේ කළමනාකරණය කරන එකේ තියෙන හැකියාවන්. කොච්චර හොඳට කළමනාකරණය කරනවද? ඒ පුද්ගලයන්ගේ ගුණාත්මක භාවය. ඊළඟට මූල්‍ය තත්ත්වය කියන්නේ එහි මුදල් තත්ත්වය. ඊළඟට සුරකුමක් දීලා තියෙනවා නම් ඒ සුරකුමේ තියෙන ගුණාත්මක භාවය. මේ සුරකුම අතිශය අවස්ථාවකදී ඒ කියන්නේ ණය නොගෙවන අවස්ථාවේදී අපි පුළුවන් ද මේ සුරකුම මුදල් කරගන්න. අන්න ඒ ආදි වශයෙන්. ඔන්න ඔය කාරණාවල් ටික. ඔන්න ඔය ඔතන කාරණා පහක් ගැන කතා කරලා තියෙන හින්දා අපි කියනවා මේකට මෙවැනි මේ ක්‍රමයට අපි ණයක් අගීමට ලක් කළොත් අපි ඒකට කියනවා පංච ස්තම්භ ඇගයීම කියලා. 5 pillar evaluation. තමයි අපි කියන්නේ ඒකට. ඊළඟට බැලුවේ මේ අවදානම ඇතිවීමේ හේතු.
ඕනෑම ව්‍යාපාරයක් ගත්තොත් ඕනෑම තත්ත්වයක ව්‍යාපාරයක් ගත්තොත් ඒ ව්‍යාපාරයට අදාළ කර්මාන්තයක් තියෙනවා. දැන් අපිට මං හිතනවා මේ වගේ දේවල් සාකච්ඡාවක තමයි අපිට කතා කරන්න වෙන්නේ. දැන් අපි හිතමු අපි ශ්‍රී ලංකාවේ තියෙන දේවල් ගැන බලමු. අපි හිතමු තමන්ගේ ගනුදෙනුකරු කරගෙන යන්නේ සංචාරක හෝටලයක් කියලා. එතකොට සංචාරක කර්මාන්තය තමයි කර්මාන්තය. ඒතකොට දැන් ලංකාව ගත්තොත් ලංකාවේ සංචාරක කර්මාන්තේ හොඳ මට්ටමක තියෙනවා. නමුත් මේ දවස්වල තියෙනවා ප්‍රශ්නයක්. අන්න ඒක තමයි කර්මාන්ත පරිසරය කියලා අදහස් කරන්නේ. ඊළඟ සමාගම තත්වය කියලා කියන්නේ අපි දැන් සංචාරක හෝටලයක් කියලා හිතමු. මේ සංචාරක හෝටලේ සමාගම තත්වය කියන්නේ දැන් මේ සංචාරක හෝටලේ අනිත් සංචාරක හෝටල් වල එක මොන තත්වයේද තියෙන්නේ? කොහොමද තරංකාරීත්වය දෙන්නේ? ඒ කියන්නේ හොඳ මට්ටමකද තියෙන්නේ? අනිත් ඒවාට වඩා ඉහළ මට්ටමක තියෙනවද? අනිත් ඒවාට වඩා පහළ මට්ටමක තියෙනවද? එහෙම නැත්නම් සාමාන්‍ය මට්ටමක තියෙනවද? ඔන්න ඔය එක හොයන එක තමයි සමාගම තත්වය හොයනවා කියලා කියන්නේ. ඊට පස්සේ එම සංචාරක හෝටලේ කවුද කළමනාකරණය කරන්නේ? කවුද කළමනාකරුවෝ? ඒගොල්ලන්ට කළමනාකරණය ගැන දැනීමක් තියෙනවද? ඇත්ත වශයෙන්ම මේගොල්ලෝ හොඳ කළමනාකරණයක් කරනවද? අන්න ඒක තමයි කළමනාකරණයේ ගුණාත්මක භාවය කියලා කියන්නේ. ඊළඟ මූල්‍ය තත්වය කියලා කියන්නේ එම ආයතනයේ මූල්‍ය තත්වය. මුදල් කොච්චර හම්බ වෙනවද? ලාභදායීත්වයක් තියෙනවද? ඊළඟට අපිරිම සන්දායක තත්වයක් තියෙනවද? හොඳට ව්‍යාපාර පවත්වාගෙන යනවද? ආදි වශයෙන් අන්න මූල්‍ය තත්වය. ඊළඟ සුරකමේ ගුණාත්මක භාවය කියලා කියන්නේ දැන් අපි හිතමු සංචාරක හෝටලයට ණයක් අරගෙන තියෙනවා කියලා. මේ ණය අරගෙන තියෙන අවස්ථාවේදී මේගොල්ලෝ දීලා තියෙනවා මේ සංචාරක හෝටලේ තමයි සුරකුම හැටියට දීලා තියෙන්නේ. ඒතකොට ඒක විශාල බිල්ඩින් එකක්. ඒතකොට මේ බිල්ඩින් එකේ වටිනාකමක් තියෙනවා. අන්න ඒක තමයි දැන් ඊළඟට අපි බලන්න ඕන ඒක අයිතිය පැත්තෙන් බැලුවම නිර්වුල් අයිතියක් තියෙනවද? එතකොට මේ අනුව ඕනම වෙලාවක අපිට විකුණ ගන්න පුළුවන්. අන්න ඒක තමයි සුරකමේ ගුණාත්මක භාවය කියලා කියන්නේ. ඒතකොට මේ අනුව තමයි මෙන්න මේ තත්වයන් අනුව මෙතන කාරණා පහක් කියලා තියෙනවානේ. මේ කාරණා පහ කොයිතරම් දුරට ණය ගෙවීම සඳහා ඉවහල් වෙනවද කියන එක මත තමයි ණය අවදානම රඳා පවතින්නේ. දැන් අපි හිතමු යම්කිසි කර්මාන්තයක් තියෙනවා. මේ කර්මාන්තය මේ දවස්වල බොහොම දුර්භාග්‍ය කාලයක් උදා වෙලා තියෙන මේ කර්මාන්තයට. ඉතින් අනිවාර්යයෙන්ම ඒකෙ මොකද වෙන්නේ? එවැනි කෙනෙකුට අපි ණය දුන්නොත් ඒ ණය අය කර ගැනීමට අපිට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. එබැවින් අවදානම වැඩි වෙනවා. ඊළඟට අපි ගත්තොත් සමාගමේ තත්ත්වය. අපි හිතමු දැන් මේ එහෙම වුණත් මේ සමාගම ඉතාමත් ඉහළ මට්ටමේ සමාගමක්. එතකොට අර කර්මාන්ත පරිසරය නිසා ඇතිවන අවදානම යම්කිසි පොඩ්ඩක් අඩු වීමක් සිද්ධ වෙනවා මේ සමාගමේ තවද තත්ත්වය නිසා. ඊළඟට ඒකේ ඉන්න හොඳ කළමනාකරුවෝ. එහෙනම් තවත් ඒක ඒ තත්ත්වය තවදුරටත් පොසිටිව් වෙනවා. ඒ කියන්නේ ධනාත්මක තත්ත්වයකට එනවා. මූල්‍ය තත්ත්වයට අපි හිතමු හොඳයි කියලා. එහෙමනම් අර කර්මාන්තය වැටීගෙන ගියා වුණත් නැගී සිටින්න මේගොල්ලන්ට හැකියාවක් තියෙනවා. අන්න ඒක තමයි අපි මෙතනදී කරන අගයයි. දැන් ඔය ණය ප්‍රවාහණය තුන අවදානම මනින්න තියෙන එක ක්‍රමයක්. අපි මේ ක්‍රමයට කියනවා පංචස්තම්භ ඇගීම කියලා. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා, මම ඒක ඉංග්‍රීසි වචනේ දාන්නම්. 5 pillar analysis. එහෙනම් 5 pillar evaluation කියලා කියනවා. දැන් ණය අවදානමක් ඇති වෙන තවත් හේතු තමයි මම මේ දාලා තියෙන්නේ. ඊයටින් දාලා තියෙන්නේ. කේවල පාර්ශ්ව නිරාවරණය කියන්නේ දැන් අපි ණයක් දෙන්නකොට අපි තනි පුද්ගලයෙකුට ණය වැඩිපුර දෙනවා. අන්න ඒක තමයි එක හේතුවක් මේ ණය අවදානම් වැඩි වෙන්නේ. ඊළඟ විශාල පරිමාණයේ ණය ගනුදෙනු. ලොකු ගනුදෙනු කරනවා. ඒ ලොකු ගනුදෙනු කරාම වෙන්නේ ඒකේ පොඩි ගැස්සිල්ලක් ආවත් විශාල අලාභයක් ඇති වෙනවා. ඊළඟ ණය කලමේ සංයුතිය කියලා කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම ණය දීලා තියෙනකොට එක එක වර්ගයට අපි දීලා තියෙනවා නම් අපිට මේ ඒ ණය අපි කියනවා විවිධාංගීකරණය වෙලා තියෙන්නේ කියලා. එහෙම විවිධාංගීකරණය වුණාම මේ අවදානම අඩු වෙනවා. ඉතින් ඊළඟට මේකේ තියෙනවා ණය අවදානම යාමනය කිරීම කියලා එකක්. යාමනය කරනවා කියලා කියන්නේ අවදානම අඩු කරගන්න එක, කන්ට්‍රෝල් කරගන්න එක. ඒකට යාන්ත්‍රණ තියෙනවා, එක එක විදිහේ මෙකැනිසම්ස්. එතකොට ඔන්න ඉස්සෙල්ලම තියෙනවා පූර්ව ප්‍රධාන ඇගයීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ ණය ප්‍රදානය කරන්න ඉස්සෙල්ලා අපි ඇගයීමක් කරනවා. දැන් අපි උදාහරණයකට හිතුවොත් දැන් කිව්වා මෙන්න ඇගයීම කරන විදිය. අවදානම ඇතිවීම හේතු. මේ ඇගයීම කරනවා.
මේ අගයීම කරනවා කියලා කියන්නේ අපි නිසි අගයීමක් කරනවා කියන එක. ඒක තමයි ඒක තමයි අපි කියන්නේ පූර්ව ප්‍රධාන අගයීමේ ක්‍රියාවලිය කියන්නේ. ඒතර මේ අගයීමේ ක්‍රියාවලියක් සිදු කරන එකම අවදානම අඩු කර ගැනීමට ඉවහල් වෙනවා. දැන් අපි කතා කරගෙන යමින් සිටියේ ණය අවදානම යාමනය කිරීම කියන එක. ඒතර මේ යාමන යාන්ත්‍රණ තියෙනවා. පූර්ව ප්‍රධාන අගයීමේ ක්‍රියාවලිය ගැන අපි කිව්වා. ඊළඟට තව දෙයක් ඉතා වැදගත් ක්‍රියාවලියක් අභ්‍යන්තර හා බාහිර ශ්‍රේණිගත කිරීම කියන එක. දැන් අපි මම ශ්‍රේණිගත කිරීම ගැන දැන් ටිකකට ඉස්සෙල්ලා කතා කරා. දැන් ඒ බාහිර ශ්‍රේණිගත කිරීම. ඒ කියන්නේ බාහිර ආයතනයක් විසින් ශ්‍රේණිගත කිරීම තමයි බාහිර ශ්‍රේණිගත කිරීම කියලා කියන්නේ. නමුත් දැන් ලංකාවේ සහ වෙනත් ඕනම රටක බැංකු වලින්ම තම ගනුදෙනුකරුවන් තම ණය ගනුදෙනුකරුවන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් බොහෝ බැංකු වලින් හරි ගස්සලා තියෙනවා. මේ ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලියේ පරමාර්ථය තමයි ණය අගයීම. පැහැදිලිව පූර්ව ප්‍රධාන අගයීමක් එතන තියෙනවා. එතකොට මේ අගයීම කරලාම පුළුවන් මේ බාහිර ශ්‍රේණිගත කිරීම කියන එකට යන්නේ නැතුව දැන් බාහිර ශ්‍රේණිගත කිරීම කියන එක ඇත්තටම ඉතාමත්ම සුළු ඉතාමත්ම අතලොස්සක් තමයි ඒ බාහිර ශ්‍රේණිගත කිරීම කරගන්නේ. නමුත් බැංකු වලට ණය ලබා ගන්න ඉන්න සියලුම ගනුදෙනුකරුවෝ බැලුවොත් මේ සියලුම ගනුදෙනුකරුවන්ගෙන් 0.2කටත් වඩා අඩු ගාණක් තමයි ශ්‍රේණිගත කිරීමක් ලබාගෙන තියෙන්නේ. අනිත් ඔක්කොම අය ශ්‍රේණිගත කිරීමක් නැති අය. එහෙමනම් අපි කොහොමද මේ ශ්‍රේණිගත කිරීම කියන එක අපි බලාපොරොත්තු වෙන්නේ? ඒ නිසා බැංකු දැනට අභ්‍යන්තර වශයෙන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් හරි ගස්සලා තියෙනවා. ඒකට මේ තමන්ගේ ගනුදෙනුකරුවන්ව අභ්‍යන්තරව ශ්‍රේණිගත කිරීමකට ලක් කරලා ඒ ශ්‍රේණිගත කිරීම තුලින් මොකද්ද උත්සාහ කරන්නේ බැංකුව? මේ ගනුදෙනුකරුන්ගේ අවදානම් මට්ටම සලකා බලන්න. ඒතර මේම සලකා බලලා අපි ඒකට ඕන කරන කටයුතු කරාම අපිට ඒ ගනුදෙනුවෙන් ඇතිවන අවදානම අඩු වෙනවා. ඒ නිසා අපි ඒකත් අවදානම යාමනය කිරීමේ උපක්‍රමයක් හැටියට තමයි සලකන්නේ. ඒකද අපි මුලින්ම කිව්වා ගනුදෙනුව කියන්නේ ණය දෙන්න ඉස්සෙල්ලා අගයීමක් කරනවා කියලා. ඒ අගයීමේ බලාපොරොත්තුවත් මොකද්ද? කොච්චර ණය අවදානමක් තියෙනවද කියලා බලන එක. ඊළඟට අභ්‍යන්තර බාහිර ශ්‍රේණිගත කිරීම වල බලාපොරොත්තුවත් ණය අවදානම් පිළිබඳ හැඟීමක් ගන්න එක. ඊළඟ තුන්වෙනි එක ඊටා වැදගත් එකක් ඒක බැංකුව තුල ආයතනය තුල ණය ප්‍රදානය කරන්න වගකීම් පවර්ලා තියෙන කණ්ඩායමක් ඉන්නවා. ණය නිලධාරීන්. මේ ණය නිලධාරීන්ගේ එක එක මට්ටම් තියෙනවා. අධිකාරි මට්ටම් තියෙනවා. ඔතොරිටි එකේ ලෙවල්ස් තියෙනවා. දැන් මේ මට්ටම් එක්තරා ව්‍යුහයකට තමයි සකස් කරලා තියෙන්නේ. ඒතර මේ සකස් කරලා තියෙන ව්‍යුහය අනුව මේ ණය ප්‍රදානය කරද්දී එක්තරා සීමාවල් තියෙනවා. කන්ට්‍රෝල්ස්. දැන් මේ කන්ට්‍රෝල් කියලා කියන්නේ දැන් තනි පුද්ගලයෙකුට ණයක් ප්‍රදානය කරන්න බෑ. අඩු ගානේ පුද්ගල දෙන්නෙක් ඉන්නවනේ ණයක් ප්‍රදානය කරන්න. දැන් ඒකත් එක එක පුද්ගලයාගේ නිල මට්ටම අනුව ප්‍රදානය කරන්න පුළුවන් ණයේ උපරිම ප්‍රමාණය තීරණය කරලා තියෙනවා. දැන් මම උදාහරණයක් කියනවා නම් ශාඛාවක කළමනාකරුවෙකුට පුළුවන් ලක්ෂ 5ක් වගේ දක්වා ණය මුදලක් ප්‍රදානය කරන්න. ඒතකොට ඒක ප්‍රදානය කරන්න පුළුවන් ශාඛාවේ කළමනාකරුටයි ශාඛාවේ ණය නිලධාරියට අස්සන් කරලා. ඒතකොට අස්සන් දෙකක් වගකීම් දෙන්නෙකුට පවර්ලා තියෙනවා. තනි එක්කෙනෙකුට පවර්ලා නැහැ. එතකොට දැන් ඒක තමයි සාමාන්‍යයෙන් ශාඛාවක් තුලදී ණයක් ප්‍රදානය කරනවා නම් ලක්ෂ 5කට වඩා අඩු. එතකොට පුළුවන් ණය නිලධාරියටයි එහෙම කළමනාකරුටයි එකතු වෙලා මේ ණය මුදල් ප්‍රදානය කරන්න. හැබැයි ඊට වඩා වැඩි ණය මුදලක් ප්‍රදානය කරද්දී මම මේ උදාහරණයක් කියන්නේ සමහරට ලක්ෂ 5 වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම මේ උදාහරණයක් කියන්නේ. එහෙම වුණොත් අපි තුමු ලක්ෂ 10ක ණයක් කියලා. එතකොට ඒක සමහර විට දිස්ත්‍රික් කළමනාකරුවන් වෙත යවන්න සිද්ධ වෙනවා. දැන් දිස්ත්‍රික් කළමනාකරුවන්ට දෙන්න බැරි ඊට වඩා විශාල ණය මුදලක් අපි හිතමු මිලියන 300ක ණය මුදලක් කියලා. එතකොට ඒක යන්න වෙනවා කලාප කාර්යාලයට. ඒ වගේ මේ එක එක ණය මුදලේ ප්‍රමාණයට අනුරූපව
ණය මුදලේ ප්‍රමාණයට අනුරූපව මේක වෙනස් වෙනවා. එතකොට ඒක තමයි අපි කියන්නේ ණය ප්‍රදාන කිරීමේදී පවරන ලද අධිකාර ව්‍යුහයක් තියෙනවා කියලා. ඩෙලිගේටඩ් ඔතොරිටි කියලා අපි ඒකට කියන්නේ. ඉංග්‍රීසියෙන් කියන ඩෙලිගේටඩ් ඔතොරිටි කියලා. ඒතර මේක දීලා තියෙන්නේ එක එක්කෙනාට එක එක විදියට තමන්ගේ වගකීමේ හැටියට තමයි ණය මුදල් ප්‍රමාණය නිර්ණය කරලා තියෙන්නේ. ඒ නිසා ඒකත් එක්තරා විදිහක අවදානම පාලනය කිරීම. මොකද එතකොට එක එක්කෙනාට තමන්ට ඕන විදිහට ණය ප්‍රදානය කරන්න බැරි වෙනවා. එතකොට ඒකේ සීමාවක් තියෙනවා. මේ සීමාවත් එක්තරා විදිහක ණය අවදානම කල්පනා කර ගැනීමේ උපක්‍රමයක්. ඊළඟට තව එකක් තියෙනවා විශාලම ණය ප්‍රදානය කරද්දී පුද්ගලයන්ට එහෙම නැත්නම් කළමනාකරුවන්ටම ඒ තීරණය කරන්න ඉඩ දීලා නැහැ. කළමනාකරුවන්ට පුළුවන් ඒක රෙකමන්ඩ් කරන්න, ඒ කියන්නේ නිර්දේශ කරන්න. නමුත් කමිටුව තමයි තීරණය කරන්නේ ණය මුදල දෙනවද නැද්ද කියලා. කමිටුවක් තීරණය කරනවා කියලා කියන්නේ කමිටුවක් කියලා කියන්නේ එතන පුද්ගලයෝ කීප දෙනෙක් ඉන්නවා. එතන මේ පුද්ගලයෝ කීප දෙනාම එක විදිහේ තීරණ ගන්න ඕන. පුද්ගලයන් කවුරු හරි එතන එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි මේකට විරුද්ධ නම් ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන් ඒ සම්බන්ධයෙන්. කතා කරලා ඉදිරිපත් කරන්න පුළුවන් මේ ඒගොල්ලන්ගේ මතය. එතකොට යම්කිසි තුලනය කිරීමක් ඒකෙන් සිද්ධ වෙනවා. ඒතකොට එහෙනම් ඒකත් ණය අවදානම අඩු කර ගැනීමේ ක්‍රියාවලියේ කොටසක්. ඊළඟ ණය කළමනාකරණය. ඒ කියන්නේ ණය කළමනාකරණය කරනවා කියලා කියන්නේ අපි අර සංකේන්ද්‍රණයක් ඇති නොවන විදිහට වැඩ කරන එක. ඊළඟ සුරකුම් ලබා ගැනීම සහ පවත්වාගෙන යාම, අප ලබා ගැනීම ණය ව්‍යුත්පන්න උපකරණ. ණය ව්‍යුත්පන්න උපකරණ කියලා කියන්නේ මේ ණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන යම් යම් මූල්‍ය උපකරණ තියෙනවා. මේ මූල්‍ය උපකරණ වලින් කරන්නේ මේ ණය වලට ණයක් ගෙවා සිටින අවස්ථාවකදී ඒ මූල්‍ය උපකරණ හරහා බැංකුවට පුළුවන් මේ අලාභය පියවා ගන්න යම්කිසි මුදලක් ලබා ගන්න. එවැනි උපකරණයකට අපි කියනවා ණය ව්‍යුත්පන්න උපකරණයක් කියලා. දැන් මේ අපි කතා කරේ ණය අවදානම යාමනය කරන්න තියෙන උපක්‍රම පිළිබඳව. ඊළඟ මේ වාර්තාකරණය අපි මේ වාර්තාකරණය ගැන අපි දැනටත් කතා කරලා තියෙනවා. ඒ වාර්තාකරණයේදී අපි කරන්නේ මොකද්ද? මේ අප්‍රිය ණය අනුපාත සම්බන්ධ යම් යම් වාර්තා කිරීම කරන්න අපි මේ දර්ශක අපි ගණනය කිරීමක් සිද්ධ කරනවා. මේවා තමයි ප්‍රධාන දර්ශක. පළවෙනි එක අපි මේක මේ ඉස්සෙල්ලා කතා කරා දල අප්‍රිය ණය අනුපාතය කියන එක. ඒතකොට දල අප්‍රිය ණය බෙදීම ප්‍රදානය කළ මුල් ණය වැඩි කිරීම 100. ඊළඟ සුද්ධ අප්‍රිය ණය අනුපාතය කියන්නේ අප්‍රිය ණය වලින් ප්‍රතිපාදන. මම කිව්වා මේ අවදානවලට මුහුණ දීමේ එක උපක්‍රමයක් හැටියට තමයි ප්‍රතිපාදන වෙන් කරන්නේ. එතකොට මේ ප්‍රතිපාදන කියලා කියන්නේ අප්‍රිය ණය ප්‍රමාණයටම අපි වෙන් කරන්නේ. අපි ඒකෙන් 100ට ගාණක් හැටියට තමයි ප්‍රතිපාදන වෙන් කරන්නේ. එතකොට මේ අප්‍රිය ණය වලින් ප්‍රතිපාදන අඩු කරලා එන ගාණට අපි කියන්නේ සුද්ධ අප්‍රිය ණය කියලා. සුද්ධ අප්‍රිය ණය අනුපාතය කියන්නේ අප්‍රිය ණය අඩු කිරීම ප්‍රතිපාදන ඒක ප්‍රදානය කරන මුල් ණයෙන් බෙදුවම 100න් වැඩි කරාම එන ගාණට කියනවා සුද්ධ අප්‍රිය ණය අනුපාතය කියලා. ඒතර අපිට පැහැදිලි දල අප්‍රිය ණය අනුපාතයට වඩා සුද්ධ අප්‍රිය ණය අනුපාතය අඩුයි. ඊළඟ ප්‍රතිපාදන ආවරණය කියන්නේ ප්‍රතිපාදන සහ අප්‍රිය ණය අතර අනුපාතය තමයි ප්‍රතිපාදන ආවරණය කියලා කියන්නේ. ඒ කියන්නේ කොටින්ම කියනවා නම් අපි හිතමු අප්‍රිය ණය 100ක් තියෙනවා කියලා. ප්‍රතිපාදන 40 නම් අපි කියනවා ප්‍රතිපාදන ආවරණය 140යි. ඒ කියන්නේ 40 බෙදීම 100. වැඩි කිරීම 100 කියන්නේ 140යි. දැන් ඊළඟට මෙතන තවත් එක දෙයක් තියෙනවා ශුද්ධ පොලි යාන්ත්‍රිකය කියලා එකක්. ඒකත් අපි සුමාන වැළුව එක පොලි ආදායම් සහ පොලි වියදම අතර වෙනස බෙදනවා මුළු ඉපැයුම් වත්කම් වලින්. සීන් වැඩි කරනවා. ඒකට තමයි ශුද්ධ පොලි යාන්ත්‍රිකය කියලා කියන්නේ. ඒතකොට ඇයි මේ යාමනික වාර්තාකරණ යටතට මේ ශුද්ධ පොලි යාන්ත්‍රිකය දාලා තියෙන්නේ? දැන් ඔබට හිතෙනවා ඇති ණය අනුපාතය, අප්‍රිය ණය අනුපාතය, සුද්ධ අප්‍රිය ණය අනුපාතය සහ ප්‍රතිපාදන ආවරණය විතරක් ඇති කියලා මේ ණය සම්බන්ධයෙන් කතා කරන්නේ. අපි සුද්ධ පොලි යාන්ත්‍රිකයක් දාලා තියෙනවා. මොකද හේතුව ණය නොගෙවෙන අවස්ථාවකදී අපිට ඒ නොගෙවෙන ණයවල පොලියක් අහිමි වෙනවා. පොලි ආදායමත් අහිමි වෙනවා. එතකොට පොලි ආදායම අහිමි වුණාට අපේ පොලි වියදම් එහෙම තියෙනවා. අපි තැන්පත් වලට ගෙවන්න ඕන. එතකොට අපේ පොලි යාන්ත්‍රිකයේ අඩුවීමක් තමයි එකකින් වෙන්නේ. එහෙමනම් අපිට පේනවා අප්‍රිය ණය අනුපාත වැඩි වෙලා ප්‍රතිපාදන ආවරණ අඩු වෙලා ගිය අවස්ථාවකදී අනිවාර්යයෙන්ම පොලි යාන්ත්‍රිකයට අඩුවීමක් සිද්ධ වෙනවා. එතකොට පොලි යාන්ත්‍රිකයත් මෙතනදී අපි ප්‍රධාන දර්ශකයක් හැටියට ගන්නවා මේ ණය කළමනාකරණය, ණය අවදානම කළමනාකරණය කිරීමේ යාන්ත්‍රණයේ කොටසක් හැටියට. මේ දර්ශක පුළුවන් එක එක ණය වර්ගවල සඳහා වෙන වෙනම ගණනය කරන්න. ඊළඟට
දැන් මේ විශ්ලේෂණ ක්‍රියාවලිය ණය ගෙවීම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ ණය ප්‍රතිපත්ති කමිටුව විසින්. දැන් එතකොට අපි ණය අවදානම ගැන තමයි මෙච්චර වෙලා අපි විශේෂයෙන්ම කතා කරේ. අපිට පුළුවන් මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන්න. ප්‍රශ්නයක් අහලා තිබුණ කෙනෙක් මේ ලෝන් ඉම්පයර්මන්ට් කියන එක ගැන. දැන් ඇත්තටම අපි සිංහලෙන් කියන්නේ ණය අලබේ ඇති වෙන යම්කිසි ඉම්පයර්මන්ට් එකක් කියලා කියන්නේ නිකන් විකලාංග ස්වභාවයක්. සිංහලෙන් අපි ඉම්පයර්ඩ් කියන එකේ තේරුම තමයි නිකන් අබ්බගාත වෙනවා වගේ වැඩක්. විකලාංග වෙනවා වගේ වැඩක්. අංග විකල වෙනවා වගේ වැඩක්. එතකොට මේ ණය ලෝන් ඉම්පයර්මන්ට් කියලා කියන්නේ ලෝන් එකක් නිකන් බකල් ගන්නවා. ඒ වගේ දෙයක් තමයි ඉම්පයර්මන්ට් කියලා කියන්නේ. එතකොට දැන් ඇත්තටම මේ ඉම්පයර්මන්ට් කියලා කියන්නේ ණය ගෙවීම සම්බන්ධ ප්‍රශ්නයක් මතුවේ. කලට වෙලාවට ණය ගෙවන්න නැති වුණාම අපිට සැකයක් ඇති වෙනවා මේ ණය ගෙවෙයිද කියලා. අපිට පාඩුවක් ඇති වෙයිද කියලා සැකයක් ඇති වෙනවා. අන්නේ සැකයක් ඇති වෙන මොහොතේ ඉඳන් අපි කියනවා ඒක ඉම්පයර් වෙච්ච ණයක්. එහෙම නැත්නම් විකලාංග තත්ත්වයට පත් වෙච්ච ණයක් කියලා. වෙනත් වචනෙන් කියනවා අපි දැන් කියනවානේ මේ අක්‍රීය ණය කියලා. ඒතර අක්‍රීය තත්ත්වයට පත් වෙන අවස්ථාවේදී ඒ කියන්නේ මුල්ම අවස්ථාව තමයි අපි කියන්නේ ඉම්පයර්ඩ් කියලා. එහෙම නැත්නම් අක්‍රීය තත්ත්වයට පත් වෙලා සෑහෙන කාලයක් ගියාමත් අපි කියනවා ඉම්පයර්ඩ් කියලා. අක්‍රීය තත්ත්වයට පත් වෙන්න ඕන මෙන්න ඒ කියන්නේ අක්‍රීය තත්ත්වයට පත් වෙච්ච ගමන්ම අපිට ඒක ඉම්පයර්ඩ් කියලා කියන්න බෑ. හැබැයි යම් කිසි ප්‍රමාණයක් යනකොට ඉම්පයර්ඩ් තමයි. ඒ කියන්නේ කොටින්ම කියනවා නම් මේ ණය ගෙවීමේ ක්‍රියාවලිය ආපසු ගෙවීමේ ක්‍රියාවලිය නැවතුණා. තමයි අපි ඒක ඉම්පයර්ඩ් කියලා කියන්නේ. එතකොට මේ නැවතීම සම්බන්ධයෙන් අපිට එක එක මට්ටම් තියෙනවා. සමහර ණය මුදල් තියෙනවා ඒක අපි සාමාන්‍යයෙන් අපේ අක්‍රීය තත්ත්වයට පත් වෙනවා කියලා කියන්නේ ණය මුදලක ඒක ඇරියස් තිබුණා මාස 3කට වඩා. මාස 3කට වඩා නොගෙව හිටියොත් අපි ඒක අක්‍රීය ණයක් හැටියට සලකනවා. ඒක තමයි අපි සාමාන්‍ය කරපු ක්‍රියාවලිය. නමුත් මේ අලුත් ගණකාධිකරණ ක්‍රියාවලියක් තුලින් එක්තරා කාල සීමාවක් ගැන කියන්නේ නැතුව පසුගිය දවස්වල වුණේ ණය මුදල බැලුවා. ඒ ණය මුදල ගෙවන්න අපි බැලුවා සාමාන්‍ය ණය මුදලක් ගෙවෙන්නේ වාරික වලින්නේ. වාරික 3ක් ගෙවන්න නැතුව හිටියා. ඒ කියන්නේ මාස 3ක් සාමාන්‍යයෙන්. මාස 3කට වඩා වැඩි කාලයක් ණයක් ගෙවෙන්නේ නැතුව තිබුණොත් අපි එවැනි ණයකට කියනවා අක්‍රීය තත්ත්වයටපත් වෙච්ච ණයක් කියලා. ඒතර අක්‍රීය තත්ත්වයටපත් වෙන්නේ මුල්ම අවස්ථාව ඒක තමයි. මාස 3කට වැඩි ගෙවන්න නැතුව තියෙන එක. ඒක තමයි තිබිච්ච නීතිය. තිබිච්ච ගණකාධිකරණ ක්‍රමවේදය ඒක තමයි. නමුත් අලුතෙන් ආව ගණකාධිකරණ ප්‍රතිපත්තියක් අපි කාල සීමාව අනුව නෙමි ණයක් අක්‍රීය තත්ත්වයටපත් වෙන්නේ. කාල සීමාව ගත වෙන ඉස්සර සමහර වෙලාවට අක්‍රීය තත්ත්වයටපත් වෙන්න ඉඩ තියෙනවා. මොකද එවැනි අක්‍රීය තත්ත්වයටපත් වීමේ යම්කිසි සිද්ධියක් වුණොත් අපි කියනවා මේ ණය අක්‍රීය තත්ත්වයටපත් වෙනවා කියලා. දැන් මොනවද ඒකට උදාහරණ? සමහර විට අපිට දකින්න පුළුවන් ණය ශ්‍රේණිය පල්ලෙහාට යනවා පුදුම විදියට. ඒ කියන්නේ ණය ගෙවීම හැකියාව එකපාරට නැති වෙනවා. මොනවා හරි හේතුවක් උඩ. අපි හිතමු විශාල නඩුවක්. එහෙම නැත්නම් නඩුවක තීන්දුව හම්බ වෙනවා විශාල වන්දියක් ගෙවන්න. ඒ ආයතනෙට. අනිවාර්යයෙන්ම ඒකේ ණය ගෙවීම හැකියාව නැති වෙනවා. මොකද එයාට ඒ වන්දිය ගෙවන්න සිද්ධ වෙනවනේ. ඒතකොට එයාට සම්පූර්ණයෙන්ම එයාගේ ආදායම එතන දාන්න වෙනවා. ඒතකොට ඔන්න බැංකුවට ඒ වගේ දෙයක් ආරංචි වුණොත් අපිට කරන්න පුළුවන් ඒක ඉම්පෙයා කරනවා කියලා කියනවා. ඒ ණය ගෙවීම හැකියාව නැතිවීම. ඒතකොට අපි කාලයක් බලන් ඉන්න වෙන්නේ නැහැ එතකොට. කාලයක් බලන් ඉන්නේ නැහැ. ඒ වගේම තව දෙයක් වෙන්න පුළුවන්. අපි කියනවා මේ පිරිවැය මුදල් පිරිවැය වැඩි වුණොත් එහෙම ආයතනෙ. ඒත් අපිට කියන්න පුළුවන් ඒක ඉම්පෙයා වෙනවා කියලා. ඒතර ඔය ඉම්පෙයාමන්ට් කියන එකේ තේරුම ඒකයි. මොකද අක්‍රීය ණයක් බවට පත්වීම තමයි මෙතන මූලික අර්ථය. ඒ වුණත් දැන් අක්‍රීය ණයක් බවට පත්වීම අපි ඉස්සර කරේ මාස 3කට වඩා වැඩි ගෙවන්න නැතුව හිටියම තමයි අක්‍රීය තත්ත්වයට දැම්මේ. නමුත් දැන් කාලේ හැටියට ඒක එහෙම නෙමෙයි. අපි කරන්නේ ඇත්තට මේක අක්‍රීය වෙනවා වෙන සෙද්දි මත. කාලය ගත වෙන්න ඕනේ නැහැ ඒකට. අපිට මාසයක් ගිහිල්ලා
යම් කිසි ආයතනයක ණය ශ්‍රේණිය පහළ ගියොත් සහ එම ආයතනයේ විශාල ගැටලුවකට මුහුණ දෙන්න වුණොත් ඒ ආයතනය අක්‍රිය සත්‍යයටපත් වෙනවා ඒ වෙලාවෙම ඒ මාසෙකදී හෝ දෙකකදී මාස 3ක් ඉන්න වෙන්නේ නැහැ. අන්න ඒකට තමයි අපි ඉම්පයර්මන්ට් කියලා කියන්නේ. එතකොට මේ ඉම්පයර්මන්ට් කියන සංකල්පය ආවේ නව ගණකාධිකරණ ප්‍රතිපත්තීන් එක්ක. දැන් ඒකට අපි දෙන නම තමයි IFRS 9 කියලා කියනවා. SLFRS 9. ශ්‍රී ලංකා ෆයිනෑන්ෂල් රිපෝටින් ස්ටෑන්ඩඩ්ස්. ඒක නමය. ඒ නම යටතේ තමයි ඔය ඉම්පයර්මන්ට් කියන සංකල්පය ආවේ. එතකොට ඒකේ තියෙන ප්‍රධාන මූලධර්මය තමයි මුල් කාලේදී අපි කියන්නේ ඔය මූලධර්මයේ ඉන්න ඉස්සෙල්ලා අපි කරේ මොකද්ද? ණයක් කියන එක අක්‍රිය සත්‍යයටපත් වෙන්නේ ණය නොගෙවා මාස 3ක් හිටියට පස්සේ. නමුත් මේ ඉම්පයර්මන්ට් කියන කතාව වෙන්න එහෙම වෙන්න ඕනේ නැහැ. මාස 3ක් ඉන්න ඕනේ නැහැ. මාස 3ක් හිටියත් ඒ වැඩිම වුණොත් තමයි මාස 3ක් ඉන්නේ. එහෙම නැතුව මාස 3කට ඉස්සෙල්ලා යම් සිද්ධි තියෙනවා. ඉම්පයර්මන්ට් එකක් වෙන්න පුළුවන් සිද්ධි. ඒක තමයි ඉම්පයර්මන්ට් කියලා කියන්නේ. හොඳයි. දැන් අපි මේ වෙච්චර වෙලා සාකච්ඡා කළේ ණය අවදානම ගැන. ණය අවදානම තව මොනවා හරි ගැටලු තියෙනවා නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මොකද මම බලාපොරොත්තු වෙන්නේ දැන් මේ සාකච්ඡාව තුළින් ඔබට මේ ගැටලු විසඳීමේ හැකියාව ලබා දෙන එක තමයි මගේ බලාපොරොත්තුව. ඒ නිසා තමයි මේ බොහොම ප්‍රායෝගික කටයුතු ගැන කතා කරන්නේ නිකන් වචන විතරක් නෙමෙයි. ඇත්තට මේ වචනවල ඒ තරම් ලොකු වැදගත්කමක් නැහැ අපි අර්ථය දන්නේ නැත්තම්. දැන් අර මේ කෙනෙක්ගේ ප්‍රශ්නයක් තිබුණා අර අපි ඉස්සෙල්ලා කරපු ගැටලුවක් සම්බන්ධයෙන් ප්‍රාග්ධනය සහ ඒ සම්බන්ධයෙන් තෝලනය ගැනීම අපි නැවත වරක් මේ ප්‍රශ්නෙට ගිහිල්ලා මට ඕන නම් ඒක පැහැදිලි කරන්න පුළුවන්. මම හිතනවා ඔබට තියෙන මේ පුද්ගලයාට තියෙන ගැටලුව තමයි මේ කෙනාට තියෙන ගැටලුව අපි දාපු එක වචන. දැන් මේවායි වචන වලට වඩා අපි බලාපොරොත්තු වෙන්නේ මේකෙන් ලැබෙන මූලධර්මය තමයි අපිට වැදගත් වෙන්නේ. මොකද ප්‍රාග්ධනය කියන වචනේ අපි පාවිච්චි කරලා තියෙනවා බොහොම අවස්ථාවලදී. හැබැයි මේ ප්‍රාග්ධනය කියන එක ඇතුලේ නොයෙකුත් වර්ගයේ ප්‍රාග්ධන තියෙනවා. අපි කියනවා ප්‍රාග්ධනය කියලා කිව්වම හිමිකම් ප්‍රාග්ධනය. ස්කන්ධය කියලා ඒකට සමහර වෙලාවට කියනවා. ඒ හිමිකම් ප්‍රාග්ධනය තමයි ස්කන්ධය කියලා කියන්නේ. ඒ කියන්නේ ඉක්විටි කියන එක. මේ කියන දර්ශක ගැන තමයි අපි කතා කරමින් සිටියේ. මේ කියන දර්ශක අපිට පුළුවන් වෙනවා මේ විවිධ ණය කලමන් සඳහා ගණනය කරන්න. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම කෘෂිකාර්මික ණය කියන ණය කලම ගත්තොත් අපිට ඒකේ මේ දර්ශක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් වාහන ණය සම්බන්ධයෙන් එම දර්ශක පාවිච්චි කරන්න. ඒ වගේ එහෙම නැත්නම් සමස්තයක් ඇතුළේ මුළු ණය වෙනුවෙන්ම අපිට ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් අපි ආයතනයන් ගැන සලකද්දී මේ මුළු ණය ගැනම තමයි අපි මේ ක්‍රියාවලිය කරන්නේ මේ දර්ශක ගණනය කරන්නේ. හැබැයි ආයතනයක් ඇතුලේ අපිට පුළුවන් එක එක ණයවල තත්ත්වය වෙන වෙනම සලකා බලන්න අවශ්‍ය නම් අපිට පුළුවන් මේ හැම ණය වර්ගයම අරගෙන ඒ හැම ණය වර්ගයේම දලාක්‍රිය අනුපාතය, සුද්ධාක්‍රිය අනුපාතය ආදී වශයෙන් මේ දර්ශකයන් ගණනය කරන්න. එහෙම කරාම අපිට පුළුවන් මේ එක එක ණයවල තියෙන අවදානම් ස්වභාවය ආදී දේවල් ගණනය කරගන්න. ඒතර එම ගණනය කිරීම, එම විශ්ලේෂණ, ණය අගයීමේ ක්‍රියාවලිය සහ සියලුම දේවල් ණය ප්‍රතිපත්ති කමිටුව විසින් තමයි ක්‍රියාත්මක කරන්නේ. මම හිතනවා මෙම ගැටලුව විසඳීම තුළින් අර අහලා තියෙන ප්‍රශ්නට උත්තරයක් හම්බ වෙයි කියලා. එමට ගැටලුව මම කියවන්නම්. බැංකුවක සාර්ථකත්වය අගැයීම සඳහා විවිධ අනුපාතිකයන් සහ නිර්ණායකයන් භාවිත කරනු ලැබේ. 2017 සහ 2018 වර්ෂ සඳහා රූරල් බැංකුවේ මූල්‍ය දත්තයන් පහත දැක්වේ. දැන් බලන්න මේ මෙතන තියෙන බැංකු දෙකක් නෙමෙයි, එක බැංකුවකම අවුරුදු දෙකක ප්‍රතිඵල, මූල්‍ය ප්‍රතිඵල. මේක වෙන්නනවා ණය සහ අත්තිකාරම් තියෙනවා 1850 2018 දී 2019 දී 1000යි. අඩු වෙලා. අක්‍රමික ණය 130යි 45ට අඩු වෙලා ඉනක අවුරුද්දේ. ණයාලාභෙන් කිරීම 80යි මේ 2018 ඒක 35ට අඩු වෙලා.
සාමාන්‍ය වත්කම 2200යි 1250ට අඩු වෙලා. දැන් මේ බැංකුවේ වත්කම් අඩු වෙලා තියෙන ඇත්තට. ඊළඟට පොලි ආදායම අඩු වෙලා. පොලි වියදමත් අඩු වෙලා. වදුපසු ලාභය excuse me sir. ඔව්. මේ සර් තුන්වෙනි පේජ් එකේ තුන්වෙනි ගාන මට දැනගන්න ඕනේ. තුන්වෙනි පේජ් එකේ තුන්වෙනි ගාන ඇත්තට මේකත් තුන්වෙනි පේජ් එක තමයි. මිනි ගාන නෙවෙයිද? නෑ සර් ඒකනේ පල්ලෙහාට එන්නද මං සර් පල්ලෙහාට. නෑ සර් ඒක නෙමෙයි. ඔයා ගැන වෙන එකක් මං හිතන්නේ මේ පේජ් එක නෙමෙයි. වෙන පේජ් එකක් සර්. ඔව්. සර් week 11 කියලා අප්ඩේට් කරලා තිබිච්ච එක. week 11 කියලා week 11 කියලා නේ. හරි. මේමයි. මේක අපි මේක මම හිතන්නේ අපි එදා සාකච්ඡා කළා මේක නේද? නැද්ද? නෑ සර් මේ කතාව මම කලින් ගාන කතා කරේ. හරි. දැන් අපි බලමු එහෙනම් ඒක. තව විනාඩි කිහිපයක්මයි තියෙන නමුත් මම ඉක්මනට කියන්න. මේ දැන් මෙතන ණය අවදාන යෝග්‍ය මූල්‍ය අනුපාතයෙන් භාවිතා කරමින් බැංකු දෙකකින් පහසුකම් සංසන්දනය කරන්න කියලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් ණය අවදානම් කළමනාකරණයේ මූල්‍යමය කාර්යක්ෂමතාවය, ද්‍රවශීලතා අවදානම් කළමනාකරණය ආදී වශයෙන් කතන්දර තියෙනවා. දැන් ණය අවදානම් කළමනාකරණය ගැන අපි කතා කරද්දී අපිට තියෙන්නේ මොනවද දර්ශක? අක්‍රීය ණය අනුපාතය තියෙනවා. දල අක්‍රීය ණය අනුපාතය, ඊළඟට ශුද්ධ අක්‍රීය ණය අනුපාතය, ඊළඟට ප්‍රතිපාදන ආවරණය කියන එක. ඊළඟට අපිට ඕනනම් පොලි යාන්ත්‍රිකය ගණනය කරන්නත් පුළුවන්. මූල්‍යමය කාර්යක්ෂමතාවයද අපි බලන්නේ ප්‍රාග්ධනය මත ඉපැයුම්. ඊළඟට වත්කම් මත ඉපැයුම් ආදී වශයෙන් අපිට බලන්න පුළුවන්. දැන් මම හිතන්නේ ඔයාට ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ වෙන්න පුළුවන් මෙන්න මේක. දැන් මේ ප්‍රාග්ධනය කියන වචනේ ප්‍රාග්ධනය කියලා කිව්වම මේ ප්‍රාග්ධනය කියන එක අපි සාමාන්‍යයෙන් මුළු ප්‍රාග්ධනය කියලා කිව්වොත් ඒ ප්‍රාග්ධනය ඇතුලේ තියෙනවා ස්කන්ධ ප්‍රාග්ධනය. සමහරවිට අපි කියනවා ස්කන්ධ ප්‍රාග්ධනය. එහෙම නැත්නම් හිමිකම් ප්‍රාග්ධනය කියන එක ඒක ඇතුලේ තියෙන්නේ. හැබැයි ප්‍රාග්ධනය කියලා අපි නිකන් සාමාන්‍ය වචනයක් අපි පාවිච්චි කරාම ඒ වචනේ ඇතුලේ අර ඔක්කොම දේවල් තියෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා අර ඉස්සෙල්ලා කියපු ප්‍රශ්නේ මම දැක්කා ඒ දාලා තියෙන විස්තරේ. ඒ විස්තරය අනුව වෙලා තියෙන පැටලිල්ල තමයි මේ ප්‍රාග්ධනය කියන වචනේත් එක්ක තියෙන පැටලිල්ල. ඒතර ප්‍රාග්ධනය කියලා අපි සාමාන්‍යයෙන් ජෙනරලි කිව්වම මේ ප්‍රාග්ධනය කියන එක ඇතුලේ හිමිකම් ප්‍රාග්ධනය, එහෙම නැත්නම් ස්කන්ධ ප්‍රාග්ධනය තියෙනවා. ඊළඟට සංචිත තියෙනවා. ඊළඟට ණයටගත් ප්‍රාග්ධනය සමහර වෙලාවට තියෙනවා. ඔන්න ඔය කාරණාවල් තමයි මම හිතන්නේ එතන ගැටලුවට හේතු වෙලා තියෙන්නේ. එතකොට දැන් අපි මේ ද්‍රවශීලතාව දානම් කළමනාකරණදී අපි පාවිච්චි කරන අනුපාතයක් තියෙනවා ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය කියලා. අන්න ඒ අනුපාතය ගණනය කරලා තමයි ඔබට ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ නැත්තේ. සමහරට මේ ප්‍රශ්න පත්‍රයේ අර විසඳූ ගැටලුවේ තියෙන එක මේ එකක් උඩ. දැන් මෙතන බලන්න මෙතන ද්‍රවශීලතාව දානම් කළමනාකරණ සම්බන්ධයෙන් අපිට මෙතන ද්‍රවශීල වත්කම් කියලා තියනවාද මෙතන? මෙතන වත්කම් ගැන කතා කරලා නැහැ. හරියනවා. රාජ්‍යසුරකම් හරි මුළු වත්කම් තියෙනවා. හරි. මුළු වත්කම් තියෙනවා. අතැති මුදල් කියලා තියෙනවා. රාජ්‍යසුරකම් පත්‍ර ආයෝජනයන් තියෙනවා. ණය සහ අත්තිකාරම් කියලා තියෙනවා. දැන් බලන්න මෙතන අපිට ඕනනම් අපිට පුළුවන් ද්‍රවශීල වත්කම් මොනවද කියලා මේ දිහා බලලා කියන්න. ණය සහ අත්තිකාරම් කියලා ගත්තොත් ණය සහ අත්තිකාරම් අදාළ වෙන්නේ නැහැ ද්‍රවශීල වත්කම් වලට. මොනවද මෙතන තියෙන ද්‍රවශීල වත්කම්? අපැති මුදල් කියන එක ද්‍රවශීල වත්කමක්. රාජ්‍ය සුරකුම් පත්වල ආයෝජනයන් කියන එක ද්‍රවශීල වත්කමක්. එතකොට වෙන ද්‍රවශීල වත්කම් මෙතන පේන්න නැහැ. ඒ නිසා ද්‍රවශීල වත්කම් කියලා මෙතන එන්නේ මේ 500යි 2200 එකතු කරාම එන ගාන. ඒ කියන්නේ 2700යි. ඊළඟට බැංක් වෙල්ත් කියන එකේ ඉන්නේ 1500යි 4200 එකතු කරලා එන ගාන එතන 5700යි. ඔය දෙක තමයි ද්‍රවශීල වත්කම් වෙන්නේ. නමුත් අපිට පේනවා මුළු වත්කම් ප්‍රමාණය ඊට වඩා වැඩි අනිවාර්යයෙන්. ඒතකොට අපි දැන් කොහොමද මේ ද්‍රවශීල වත්කම් අනුපාතය හොයන්නේ? ද්‍රවශීල වත්කම් කියන එක බෙදනවා මුළු වගකීම් වලින් ප්‍රාග්ධනය අඩු කරලා එන එක. දැන් මෙතන මුළු වත්කම් තියෙනවා මුළු වගකීම් දාලා නැහැ. නමුත් මුළු වත්කම් කියන එක මුළු වගකීම් වලට සමානයි.
හැබැයි මුළු වගකීම් නෙමෙයි අපිට ගන්න ඕන බෙදන්න ගන්න එක ඒකින් අඩු වෙන්න ඕන ප්‍රාග්ධනය කියන එක. එතකොට අපිට දැන් අපි හොයන්න යන්නේ ද්‍රවශීලවත්කම් අනුපාතය නම් අපිට කුමක්ද අවශ්‍ය වෙන්නේ? ඒකේ ලවයට එන්නේ ද්‍රවශීලවත්කම් කියන එක. හරයට එන්නේ ප්‍රාග්ධනය අඩු කිරීම මුළු වගකීම අඩු කිරීම ප්‍රාග්ධනය කියන එක. එතකොට මෙතන මුළු වත්කම් තියනවා මිසක් මුළු වගකීම් නැහැනේ. හැබැයි අපිට මුළු වගකීම් හොයාගන්න පුළුවන් මුළු වත්කම් තියෙන හින්දා. අපි දන්නවා ගිණුම් සමීකරණ වලට අනුව මුළු වත්කම් කියන එක සමාන වෙනවා මුළු වගකීම් වලට. එමුනා මේ බෑන්ක් ට්‍රස්ට් කියන බැංකුවේ මුළු වගකීම් ප්‍රමාණය 8400යි. හැබැයි අපි ද්‍රවශීලවත්කම් අනුපාතය හොයනකොට මුළු වගකීම් වලින් බෙදලා හරියන්නේ නැහැ. මුළු වගකීම් වලින් අඩු වෙනවනේ මොකද්ද? ප්‍රාග්ධනය. එන 8400න් 600 අඩු වෙන්න ඕන. එතකොට ඒක තමයි අපි බෙදන්නේ. ඊළඟ බැංකුව ගත්තත් මුළු වත්කම් 15000 නිසා ඒකෙන් මුළු වගකීමුත් 15000යි. එතකොට එයින් අඩු වෙනවා ප්‍රාග්ධනය. ඒ කියන්නේ 1300. ওই විදිහට තමයි එතකොට මේ ගැටලුව හැදෙන්නේ. එතකොට අපිට ද්‍රවශීලවත්කම් අනුපාතය බලා ගන්න පුළුවන් අන්න ඒ ගණනය කිරීමෙන්. මම හිතනවා ඒක සෑහෙන දුරකට ගැටලුව निराකරණය වෙයි. ඔබට තියෙන ප්‍රශ්නේ මම හිතන්නේ ප්‍රාග්ධනය පිළිබඳ ප්‍රශ්නය තමයි. මොකද ප්‍රාග්ධනය කියන අපි නිකන් සාමාන්‍ය ජෙනරල් කියන ප්‍රාග්ධනය කියලා කිව්වොත් එතන ප්‍රාග්ධනය කියන එකේ ඔක්කොම දේවල් ටික අඩංගුයි. හිමිකම් ප්‍රාග්ධනය විතරක් නෙමෙයි. හැබැයි ස්කන්ධය කියලා කිව්වම හිමිකම් ප්‍රාග්ධනය විතරයි එතන තියෙන්නේ. ස්කන්ධය කියලා කිව්වොත්. නමුත් දැන් අපි මේ සාමාන්‍යයෙන් පාස් පේපර් එකේ මේ බෙදලා තියෙන තැන්පතු වලින් තැන්පතු කියලා වෙනම දීලා තියෙනවානේ. ඔව්. ඒකෙන් බෙදලා තමයි මේ ඔව් හරි. ඒක තමයි. දැන් මෙහෙමයි. දැන් ද්‍රවශීලවත්කම් අනුපාතය කියන එකට අපි තැන්පතු ගන්නෙ නැහැ. ද්‍රවශීලවත්කම් අනුපාතය කියන සංකල්පයේදී අපි තැන්පතු ගන්න නැහැ. අපි ගන්න මුළු වගකීම. නමුත් අපිට තියෙනවා තව ද්‍රවශීලතාවය ගැන මෙෂර් කරන්න මනින්න තවත් මේකක් තියෙනවා. ඒකෙදී අපි කරන්නේ ණය මුදල් තැන්පතු වලින් බෙදලා තමයි ඒක බලන්නේ. අන්න ඒක තමයි තැන්පතු වලින් බෙදලා ඇත්තේ කියලා මම හිතනවා. මේ ණය මුදල් බෙදීම තැන්පතු. අපි කියන්නේ ඒකට කියන්නේ ණය තැන්පතු අනුපාතය කියලා. ඒකත් සාමාන්‍ය ද්‍රවශීලතාවය ගැන හැඟීමක් ගන්න අනුපාතයක් තමයි. ඒකයි තැන්පතු අරන් ඇත්තේ. නමුත් සාමාන්‍යයෙන් අපි ගන්නේ දැන් උතන ඔයාලට බලන්න පුළුවන් ඔක අපිට තවදුරටත් ඔයාලට තැනක් පෙන්වන්න පුළුවන්. ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙනවා ස්ථාවර ද්‍රවශීලවත්කම් අනුපාතය කියලා. ව්‍යවස්ථාපිත ද්‍රවශීලවත්කම් අනුපාතය ගණනය කිරීමේ වර්ක්ෂීට් එකක් තියෙනවා. ඒ වර්ක්ෂීට් එක තියෙන්නේ මේ සර්කියුලර් එක. ඒ වර්ක්ෂීට් එක තමයි ඇත්තටම මේක අපි ඒක මත පදනම් වෙලා තමයි මේ සියලුම ගණනය කිරීම කරන්නේ. එතකොට ඔයාලට ඕන නම් එතනින් බලා ගන්න පුළුවන්. මේ දැන් ඔයාලට පුළුවන් නම් සෙන්ට්‍රල් බැංක් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ තියෙනවා රෙගුලාසි කියලා. මූල්‍ය රෙගුලාසි කියලා තියෙනවා. ඒ මූල්‍ය රෙගුලාසි වල තියෙනවා ව්‍යවස්ථාපිත ද්‍රවශීලවත්කම් අනුපාතය ගණනය කිරීම කියලා එකක්. ඇනෙක්ෂර් එකක්. ඒ ඇනෙක්ෂර් එකේ ওই විස්තරය තියෙනවා. කොහොමද ගණනය කරන්නේ කියලා. ඒතකොට මම හිතන්නේ ওই ගැටලුව निराකරණය වෙයි ඒකෙන්. ඒ නිසා අපිට තැන්පතු බාර ගන්න තැන්පතු ගන්න බෑ. ඇත්තටම ද්‍රවශීලවත්කම් අනුපාතය හොයනකොට තැන්පතු අපි ගන්නෙ නැහැ. ඒක ගණනය කරන්න අපි ගන්නෙම මුළු වගකීම් කියන එක ගන්න. තැන්පතු කියන්නේ වගකීම් තමයි. නමුත් අපිට සමහර වෙලාවට අපි මුළු වගකීම් කියන එක නැති වෙලාවට සමහරක් වෙලාවට අපි තැන්පතු කියන එක ගන්නවා. ඒ තැන්පතු කියන එක මුළු වගකීම් වලට ගොඩක් කිට්ටු නිසා කියලා. නමුත් ඒකත් මම හිතන්නේ ඒක හුඟක් හරි කියලා 100% හරි කියලා. නමුත් ඔයාට මේ ප්‍රශ්නේ නම් තියෙන්නේ ඔයාට පුළුවන් ඒක निराකරණය කරගන්න. ඒ මට පුළුවන් වුණොත් මම ඒක ඊළඟ සැරේ ඒ වර්ක්ෂීට් එක දාන්න. එතකොට ඔයාට පුළුවන් ඒකේ හරියටම මොකද්ද ඒක වෙන්නේ කියලා බලා ගන්න. ඒක සරලව කියනවා නම් ද්‍රවශීලවත්කම් අනුපාතය ගණනය කරන්න තියෙන සාධකය තමයි ද්‍රවශීලවත්කම් බෙදනවා ප්‍රාග්ධනයෙන් මුළු වගකීම් වලින් ප්‍රාග්ධනය අඩු කරාම එන එක තමයි යටට එන්නේ. හරයට එන්නේ. ඒක තමයි ගණනය කිරීමේ නියම අනුපාතය. ඒ විදිහට ගණනය කරලා තමයි අර ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවස්ථාපිත ද්‍රවශීලවත්කම් අනුපාතය ගණනය කරන්නේ එහෙමයි. ඒතර ඒක පදනම් කරගෙන තමයි අපි මේක මගේ ලෙසන් එක හදලා තියෙන්නේ. එතකොට ඒක තමයි විදිය. හැබැයි ඉතින් අපිට කියන්න බෑ යම්කිසි ආයතනයක ද්‍රවශීලතාවය මනින්න එහෙම නැත්නම් ද්‍රවශීලතාවය ගැන හැඟීමක් ගන්න ද්‍රවශීලවත්කම් අනුපාතයම අපි පාවිච්චි කරනවාද කියලා.
අපිට පාවිච්චි කරනකොට තව තව වෙන වෙන දර්ශක පාවිච්චි කරන්න පුළුවන්. එක දර්ශකයක් තමයි ණය තැන්පතු අනුපාතය කියන එක. ඒතකොට එතෙන්දී අපි තැන්පතු කියන එක ගන්නවා. එතකොට අන්න ඒකත් ද්‍රවශීලතාවය ගැන හැඟීමක් ගන්න පුළුවන් අනුපාතයක්. මම හිතනවා ඒක තමයි එතන වෙලා ඇත්තේ. තවදුරටත් ඒ ගැටලුව තියෙනවා නම් අපිට අර විදිහට බලන්න පුළුවන්. මම ඊළඟ සැරේ ඒ ද්‍රවශීලවත්කම අනුපාතය ගණනය කිරීමේ තියෙනවා වෙනම වර්ක්ෂීට් එකක්. ඒ වර්ක්ෂීට් එක මට දාන්න පුළුවන්. එතකොට ඔබට තේරෙයි මොකද්ද මෙතනින් අපි කරන්නේ කියලා. ඉතින් එතකොට ඒ ගැටලුව සම්පූර්ණයෙන්ම නිරාකරණය වෙයි. ඉතින් ඒ නිසා ඒක ලොකු ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. මොකද ද්‍රවශීලතාවය කියන එක මනින්න අපිට දර්ශක කිහිපයක් තියෙනවා. එක දර්ශකයක් තමයි ද්‍රවශීලවත්කම අනුපාතය. අනිත් එක තමයි ණය තැන්පතු අනුපාතය. අනිත් එක තමයි ජංගම ඒ කියන්නේ අපි කියනවා මෙහෙම ද්‍රවශීලවත්කම් සහ තැන්පතු අනුපාතය කියලාත් අපිට එහෙමත් ගන්න පුළුවන්. ඒ තව එකක්. එතකොට ඒ වගේ අපි නොයෙකුත් දර්ශක පාවිච්චි කරනවා මේ ද්‍රවශීලතාවය ගැන හැඟීමක් ලබා ගන්න. ඒතර එතන කරලා තියෙන්නේ ඒකයි. නමුත් අපි සෛද්ධාන්තිකව සහ නියාමන රෙගුලාසි වලට අනුව අපි ද්‍රවශීලතාවය කියන එක ගැන හැඟීමක් ගන්නෙ ව්‍යවස්ථාපිත ද්‍රවශීලවත්කම අනුපාතය. ඒතකොට ඒකේ කාරණා කීපයක් නැහැ. ඒකේ තියෙන එකම එක විදිහක්. ඒක කවුරු කරත් එක විදිහට තමයි කරන්න ඕන. හොඳයි මට ඒ සම්බන්ධයෙන් ඒක තමයි කියන්න තියෙන්නේ. මම හිතනවා මේ අපිට අද වෙලාවක් නැහැ මේක සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්න. අපි ඊළඟ සැරේ ඒක සාකච්ඡා කරන්න. එහෙනම් මම ඔබ සියලු දෙනාටම ස්තුති වෙනවා.